තෙරුවන් සරණයි. මහා සලායතනික සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පරිච්ඡේදයේ බුද්ධ ත්‍රිපිටක 12 වෙනි කොටසේ 12 වෙනි පොතේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පරිච්ඡේදයේ බුද්ධ ත්‍රිපිටකයේ 12 වෙනි පොතේ 594 වෙනි පිටුවේ මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය. මේකේ අපේ කෙලින්ම නිවන් මාර්ගට අනුගත සූත්‍ර දේශනාවට යොමු වෙමු. අපි මේ මහා සලායතනික සූත්‍රය කිව්වම සලායතන කිව්වම හැමෝම දන්නවා අස කන දිව නාසය මේ ආයතන හය තමයි සලායතන කියලා. මෙතනදී හැමෝම දන්න කාරණයක්. නමුත් අපි මේ දක්වා පැහැදිලි කරපු කාරණා ඔබ හොඳින් බලන්න. විශේෂයෙන්ම ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික නිවන් මඟට ඒ ප්‍රතිපදාව මේ නිවන් මඟ ප්‍රතිපදාව අපි කියනවා ඒකායන මග්ගෝ කියලා. එකම මගයි මහණෙනි නිවන් මඟට කියලා බුදුන් වහන්සේ දේශනා කරපු විදිහටම අද සමාජය තුළ මේ නිවන් මඟ කටයුතු කරන ඒ භික්ෂුන් වහන්සේලා අතර නිවන් මඟට කටයුතු කරන යෝගාවචරයි විදිහට නිවන් මඟට යොමු වෙලා ඉන්න නිවන් දැකීමේ අදිෂ්ඨානින් වීරයෙන් කටයුතු කරන ඒ ඇත්තටම මේ උතුම් මුනිවරු කියන්න ඕනේ හැමෝම ගියේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම නිවන් මාර්ගට කටයුතු කරන නිවන් දැකීමේ අරමුණින් වෙහෙසෙන් වීරයෙන් කටයුතු කරන එයාට වචනයක් කියන්න ඕනේ. ඇත්තටම නිවන් මාර්ග ප්‍රතිපදාව කුමක්ද? අපි හැමෝම අපිට ඕනි කියන ආකාරයට ප්‍රතිපදාව සකස් කරගත්තා කියලා නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ප්‍රතිපදාව නිවැරදි විය යුතුයි. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවම විය යුතුයි. අපිට ආරෂ්ඨාංග මාර්ගයේ ඕනම එක එක්කෙනා අපි දකින විවිධාකාර විදිහට විග්‍රහ කරනවා. ලෞකික භූමියේ කියලා විග්‍රහ කරනවා. ලෝකෝත්තර භූමියේ කියලා ආරෂ්ඨාංග මාර්ගයේම විවිධාකාර ආකාරයට මේක පැහැදිලි කරනවා. නමුත් සතර අතිපට්ඨානයත් විවිධාකාර ස්වරූපයෙන් අපි දකින්න පැහැදිලි කරනවා. අපි කියන්නේ කැමති තම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලලා මේ කාරණා පැහැදිලි කරන එක සුදුසු නෑ. පොතේ තිබුණා කියලා පොතේ දෘෂ්ටි කෝණයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම සූත්‍ර දේශනාවට අනුගතව තියෙන සිංහල පරිවර්තන හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි කියන්නේ මේව එකක්වත් එපා කියලාවත් ප්‍රතික්ෂේප කරන්න කියලාවත් බැහැර කරන්නවත් මේක තමයි හරි කියන එකවත් නෙමෙයි. අර ඉද අර කියනනේ මේක තමයි හරි අනිත්‍යව සේරම අර මොගපඤ්ඤය කියලා එහෙම කියනවනේ මේක තමයි හරි අනිත්‍යව සේරම වැරදි කියලා. ඒක අපි කියන්නේ නෑ. අපි කියන්නේ එකම එක කාරණේ. අපි බොහෝ ආකාරයට මේ නිවන් මාර්ග කටයුතු කරපු අය. ඇත්තටම අපි ආනාපාන සතිය වඩමින් අපි සති භාවනාවේ යෙදෙමින් අපි හුස්ම ඒකාග්‍ර කරමින් නිවන් මාර්ගට උත්සාහ කරා. ඒ ප්‍රතිපදාවක් කරගෙන අපි කටයුතු කරා. භාවනාව විශේෂයෙන්ම භාවනාව කියන්නේ අද සමාජගත වෙලා තියෙන භාවනාව. ඒ කියන්නේ වේදයේ තුල තියෙන ප්‍රාණායාම වගේ දෙයක් නේ තියෙන්නේ. ඒක විපස්සනාව කියලා නිවන් මාර්ගට අනුගතව පැහැදිලි කරනවා. නිවන දර්ශන සමාපත්තිය අවබෝධ කෙනා නිවන් ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණු කෙනාට මේ කාරණා පැහැදිලි. නමුත් මේ ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව මානසිකාරයකින් මනෝමය අර මනක්කල්පිතව
නිවන් මාර්ග ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව පැහැදිලි කරන්න එක යෝග්‍ය නැහැ. ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මයේ. ඊට පස්සේ ඔබ විසින්ම බලන්න කුමක්ද නිවැරදි ප්‍රතිපදාව විය යුත්තේ කියලා. එසේනම් ඔබ පවසන කාරණාව නිවැරදි වේවි. අපිටත් ඒක දැනෙනවා. අපිට බොහෝ අය දේශනා කරන දේශනාවස්සේ බලනකොට අපිට තේරෙනවා නිවන් මාර්ග පැහැදිලිවම අද සමාජය තුළ ඉස්මතු වුණු භික්ෂුන් වහන්සේලා අතරත් ඉන්නවා. නිවන් මාර්ග මෙයයි කියලා නිවැරදිම හඳුනාගෙන දේශනා කරනවා. ඒ අයගේ බොහෝ කතාවල අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ඔවුන් ත්‍රිපිටකයෙන්ම නෙමෙයි ඔවුන් ත්‍රිපිටකයෙන් උකහාගත්ත ප්‍රායෝගික අත්දැකීම් වලින් ඔවුන් ප්‍රත්‍යක්ෂතාවය දේශනා කරනවා. එතකොට ඔවුන්ට නිවැරදි පැත්ත පේනවා. අපිට ඒක දකින්න ලැබෙනවා. හැබැයි සමහරව ඉන්නවා ත්‍රිපිටක වාක්‍යෙම කියමින් ඒක මනක්කල්පිතව මෙනෙහි කරමින් ප්‍රත්‍යක්ෂතාවයෙන් නැතුව ඒක විග්‍රහය උඩ යන්න හදනවා නිවන් මඟ. එහෙම නිවන් මඟ යන්න බෑ. එහෙම නිවන් මඟක් නැහැ. නිවන කියන්නේ තමන්ගේ හිත තුලින් දැකලා හිත තුලින් මිදීම සාන්දිටික ධර්මයක්. ඒක හිතින් මිදෙන මඟක්. දුකෙන් මිදෙන මඟක්. තමන්ගේ හිත අවබෝධ කරගන්න ඕනේ. ඉම්පිට නිවන් මඟක් නැහැ. නිවන පනවන්නේ තම සිතින්මයි. තම සිතේ මිදීමමයි නිවන් මඟ කියන්නේ. එහෙමනේ ඒ සිතරින් බලන්න ඕනේ. දැන් මෙතනදී නිවන් මඟ වගේම එකක් දේශනා කරන සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා. සමහර ආමඳුරු කියනවා මේ අපිට අහන්න ලැබෙන සමහර භික්ෂුන් වහන්සේලා ගිහියනුත් ඇති අපිට අහන්න ලැබෙන ධර්ම දේශනාවල මෙහෙම දේශනා කරනවා. හිත දකින්න අර විදිහටම කියනවා. ඊට පස්සේ කියනවා හිතේ දැන් සිත දකින්න රාගසිතක්. දැන් සිත දකින්න මෝහසිතක්. දැන් සිත දකින්න ද්වේෂසිතක්. ඔන්නෝම දැන් ගොඩවල් කර ගන්නවා. ඊට පස්සේ එයා ඒ පැහැදිලි කරන දේශකයන් වහන්සේ දේශනා කරනවා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. ඊට පස්සේ උන්වහන්සේම දේශනා කරනවා. අපි මේ කියන්නේ ඒ දේශනාව පෙන්නන්නේ. ඊට පස්සේ කියනවා දැන් රාගසිතට අනිත්‍ය දුක්ඛ අනාත්ම වල කියනවා මේ රාගසිතට මෙනෙහි කරන්න අනිත්‍ය. ද්වේෂසිතට මෙනෙහි කරන්න රාගසිතට මෙනෙහි කරන්න දුක්ඛ සංඥාව සිහි කරන්න. දේශසිතාව මෙනෙහි කරන්න අනිත්‍ය සංඥාව. මෝහසිතාව මෙනෙහි කරන්න අනාත්ම සංඥාව. මෙන්න මෙහෙම දේශනා කරනවා. ඇත්තටම දැන් රාගසිතක් ආවම දුක සංඥාව ගන්න කියන්නේ එතකොට මේ රාගසිත කියන්නේ දැන් මේ ඇලෙන සිතක්. ඒකට දුක සංඥාව ගත්තාම ඒක මේ අර කියන්නේ ශුන්‍ය මේක දැන් මේක අමුතුම ස්වභාවයකට තමයි මේක පැහැදිලි වෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි එතකොට පැහැදිලි කරන්නේ. දැන් ඔය කියන දේශනාව දිහා හුවා. ඔබට එහෙම දේශනා අහන්න ලැබෙයි. අපිට ඕන ඔබ ළඟ එහෙම අපි මුණ ගැසෙන්න આવතර අපිට මේ දේශනා දාලා පෙන්නන්න පුළුවන්. දැන් මේ ක්‍රමයට පුළුවන්ද? ඇත්තටම අපි මේ රාගදේශ මොහ සිත් බැලුවා කාලයක්. බලලා අපි ඒ සිත් වලට ඒ කියන්නේ මීට හුඟක් කලින් ඒ කියන්නේ මේ අපි ගොඩාක් කරේ ආනාපාන සතියෙන් අපි ගොඩාක් කරේ සමාධියෙන් ඊට පස්සේ අපි මේවා මෙනේ අපි එක එක ඒවා අධ්‍යයනය කරන්න ගත්තා. අපි ධර්ම හොයන කාලේ. එතකොට අපි බැලුවා මේ සිත් වලට මේවා ගලපන්න පුළුවන්ද කියලා. රාගසිතට මෙහෙම දකින්න පුළුවන්ද මේ දුක සංඥා ඒ වගේම දේශසිත එනකොට ඒකට පුළුවන්ද අනිත්‍ය සංඥාව දකින්න මෝහසිතට එනකොට ඒකට පුළුවන්ද මේ අනාත්ම සංඥාව දකින්න මෙහෙම සිත බලන්න බෑ කියලා අපිට පස්සේ මේක දකින්නකොට අපිට හිත දිහා බලලා අපි මෙහෙම බලන්න ගියාම තේරෙනවා ඒක ඒ නිවන් මඟ නෙමෙයි කියලා. ඒ තුලින් නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. දැන් මතක විදිහට අපි ඒ කාරණා කිව්වේ අපේ කාලයක් තිස්සේම එහෙම අපි එහෙම දැක්කා අපි ඒ විදිහට බැලුවා ඒක වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ මේ මෑතකදී අපිට අහන්න ලැබුණා තවත් ප්‍රසිද්ධ කලින් කියවත ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් අදටත් ධර්ම දේශනා කරන විද්‍යුත් මාධ්‍යවල ප්‍රසිද්ධ තවත් භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා ස්කන්ධයේ උදේවැය දකින්න. දැන් අර බුදුන් වහන්සේ කියපු වචනේම කියනවා. කියලා ඊට පස්සේ කියනවා සේරම ස්කන්ධ ගොඩවල් හැබැයි මේක ඉතුරුක් වෙනවා. ඉවර වෙන්නේ නැහැ.
ඒක නිසා ඔබ නැවත උපදිනවා කියලා. ඒකම කියනවා ඊට පස්සේ මේ රාගසිත දකින්න, දේශසිත දකින්න, මෝහසිත දකින්න. ඒකේ ඉතුරුවක් වෙනවා, දේශේ ඉතුරුවක් වෙනවා, රාගේ ඉතුරුවක් වෙනවා, එමුණුත් උපදිනවා. දැන් මෙහෙම දේශකයන් වහන්සේ නමක් අද විද්‍යුත් මාධ්‍ය දේශනා කරනවා. ඔබට අදත් අහන්න ලැබෙනවා. නමුත් ඒක නිවන් මඟ වගේ එකක් සැබෑම නිවන් මඟ නෙමෙයි. ඔබ කළ බලන්නකො වෙනවද කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ උනේ නැහැ. අවංකවම. ඒක නිසා අපි ඒ මගත් අපි තේරුම් ගත්ත මේක වෙන්නේ නැහැ කියලා. අපි ඒක බැලුවහම ඒක වෙන්නේ නැහැ. ඒක රාග දේශ මොහ මේ ප්‍රහීන නිවන් මඟ සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. අර ප්‍රාණායාම තියෙනවනේ හුස්ම දිහා බලලා සමාධියට ගිහිල්ලා සමාධියේදී ඒ සමාධිමත් සිත හදාගෙන ඒක වෙන්නෙත් නැහැ. එතන ධර්මයේ දන්නේ නැති කමක් වෙනවා. ධර්මයේ දන්න කෙනෙක් ඒක කරන්න ගියත් ඒක එතනින් නෙමෙයි එන්නේ නිවන් මඟට. දර්ශන සමාපත්තිය සත්‍ය ඥානය කියන්නේ කුමක්ද කියලා සමහර අයට තේරෙන්නේ නැහැ. සමහර අය සේරම දන්නවා. දර්ශන සමාපත්තියත් පැහැදිලි කරනවා නිවැරදිව. සත්‍ය ඥානය කියන කොටසත් පැහැදිලි කිරීම නිවැරදි. නමුත් නිවන් මඟක් නැහැ. ඇයි අර සූත්‍ර ටික තමයි ගොඩක් වෙලාවට එහෙම නැත්තම් ඒ කියනේව තමයි පැහැදිලි කර කර ඉන්නේ. නිවනක් ගැන පැහැදිලි වෙන්නේ නැහැ. නිවනක් අරමුණු වෙන්නේ නැහැ. ඒ දේශන අහන් ඉනකොට තේරෙනවා මේ නිවන පැත්තක දේශනා ටික ඔහෙ යන. සූත්‍රයක් ගන්නවා ඒකේ තියෙන කතාව කියනවා, සේරම කියනවා. නමුත් නිවන ගැන ඒක ගලපලා පෙන්වන්නේ නැහැ. ඒ දේශනාව නිවන් මඟ ප්‍රතිපදාවක් නැති දේශනාවක් විදිහට තමයි අපි දකින්නේ. එවැනි දේශනත් අද යනවා විද්‍යුත් මාර්ගයේ. ඒ වගේම සමහර කොටසක් ඉන්නවා ඉතින් පුදුම විදිහට පටලෝගෙන ඉන්න අය ඉන්නවා. ඒවා තමයි ගොඩක් තියෙන්නේ. දැන් සමහර අය කියනවා මේ දිව්‍ය ලෝකේ යන්න ඕනි, දැන් නිවන් දකින්න බෑ. ඒ කාලේ ඉන්න ඕනි. මෛත්‍රී බුදුන්ගේ කාලේ නිවන් දකින්න පුළුවන්. දැන් දිව්‍ය ලෝකේ ගිහින් නිවන් දකින්න පුළුවන් කියන කට්ටියත් ඉන්නවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. මොකද ඒ සංකල්පිත දිව්‍ය ලෝකයක් ගැන කතා කරන්නේ කියලා එයා දන්නේ නැහැ. එයාගේ පොත්වලට හිර වෙලා පොත්වලින් නිවන් දකින්න ගිය අය තමයි එහෙම පටලවගෙන දැන් ඒතරත් විශාල පිරිසක් පස්සෙන් යනවා. ඉතින් ඒක හරි කියලා හිතාගෙන. අපිට තේරෙන ඒක වෙන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි නිවන් මඟ. ඔබ ගිහින් බලන්න ඔබ දොළු කන්දේ අර පෑන් බොන්න ගියා වගේ කාලයක් ගිහිලා දැන් මේ වෙනකොට දොළු කන්දේ පෑන් බොනවා තියා දොළු කන්දේ වතුරත් නැහැ. අනිත් එක ඉන්නේ රිලාව. අද භික්ෂුන් වහන්සේ නමක්ද එක නමක් හරි අපිට අහගෙන විද්‍යුත් මාධ්‍යෙත් කියනවා මේ දානෙවත් නැහැ කියලා. ඒක නිසා ඉන්න හැකියාවක් නැහැ කියලා දොළු කන්නේ. ඒ තරමටම දැන් ලක්ෂ ගණන් සෙනග ගිය පිරිත් ප්‍රමුණ ගියේ සමාජ රැලි වලට ගිහිල්ලා නිවන් දකින්න බෑ. ඔය ධාතු වන්දනාව කියලා ගිහිල්ලා නිවන් දකින්න බෑ. පැම් පිරිත් පැම් කියලා ගිහිල්ලා නිවන් දැක්කේ නෑ. ඒ වගේ මේ රැලි වලට ගිහිල්ලා පෙරහැරේ ගිහිල්ලා නිවන් දකින්න බෑ. සමහර අය ඉන්නවා පන්සීල්ම අල්ලගෙන සීලෙන් නිවන් දකින්න යනවා. ඒක වෙන්නේත් නැහැ. දීපපෑම පොයටම සිල් ගන්නවා සිල් රෙද්දත් කරේ යන්නේ සුදු ඇඳගෙන කොහෙ ගියත් සීලෙම පෙන්නගෙන යනවා. ඒක තුල හිර වෙලා ඉන්න බව එයාට තේරෙන්නේ නැති කාරණා. තවත් එකක් තමයි සමාධිය වань මේ වාඩි වෙලාම ඉන්නවා වයසට යනකම්ම දන්නෙත් නැහැ සමාධියද අන්තිම ධර්මයේ දන්නෙත් නැහැ අන්තිමට සමාධියෙන් ඉඳලා එහෙම මැරලා යන කතාවකුත් තියෙනවා. ඒත් නිවනක් නැහැ. නිවන කියන මාතෘකාව එතනක් නැහැ. සමහර අය දාන දෙනවා එක එකසේ ව්‍යාපාර කරනවා ලොකු ව්‍යාපාරික මානසික මට්ටමකින් මේ මොකද්ද දෙයක් කරන්න ඕනි කරන මොකද්ද වැඩට බහැලා ඉන්න ස්වභාවයකින් බිල්ඩින් හදනවා එක ඒවා කර යනවා. නමුත් නිවනක් ගැන කල්පනාවක් නැහැ. කවදා හරි ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා. නැත්තම් කවුරු හරි ඇවිල්ලා අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මාව නිවන් දැක්කයි කියලා හිතාගෙන ඉන්නවා. අපි කියන්නේ කනගාටුයි මේ එකකවත් එල්ලෙන්න එපා. බොහොම සත්භාවයෙන් කියන්නේ බොහොම කරුණාවෙන් මේ වචන ටික කියන්නේ අපි හැම ස්වාමීන් වහන්සේ නමක්ම ධර්මයේ දිහා බලනකොට ශාසනයේ දිහා බලනකොට සාදු සාදු කියනවා ශාසනයේ පැත්තට නම් ඇත්තටම ශාසනයේ මොන හරි ශාසනයට අඩු ගන්න මේ මොකක් හරි උත්සාහය දෙනවා කියන අපිට ගෞරවය තියෙනවා උත්සාහය කියන එක අපි අගය කරනවා කවුරු වැරදිලා හරි උත්සාහයක් කරත් එයා යම්සේ මොනහරි අදහසක් ඇතුවන එක කරන්නේ. නමුත් ඒකට පටලෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. කාටත් වරදින එක සාමාන්‍ය ස්වභාවය. ඒක හදා ගන්න ඕනි කමක්. ඒ කවදා හරි හැදෙයි. හැදෙන්නේ නැතුව ඉන්න නැහැ කියලාම අපිට කියන්න බෑ. යම්කිසි දවසක සත්‍ය ධර්මයේ ඇහුනොත්
උන්වහන්සේලාත් හදයි එමුණුසු උන්වහන්සේලාගේ අනුගාමිකව ඉන්නේ ඒ ගිහි පිරිස පැවිදි පිරිස ගිහි පැවිදි පිරිසත් හරි මාර්ගයක යයි. අපිට මෙතන ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ විකල්පයක්. අපි එහෙම කරන්නේ අපි එකම එක දෙයයි කරන්නේ. ඔබ මේ කියන දේ කරන්න. ඔබට ප්‍රත්‍යක්ෂ නම් විතරයි ගන්නෙ. ඔබට ප්‍රත්‍යක්ෂ නැත්තම් මේක ගන්න එපා. ඔබ අපි කියන දේ අපි මාවත පෙන්නනවා ප්‍රතිපදාව පෙන්නනවා හිත මෙන්න මේ විදිහට බැලුවොත් මෙහෙම කරොත් අපිට ප්‍රත්‍යක්ෂ දේ අපි කියනවා. අපිට ප්‍රත්‍යක්ෂ දේ අපි කියනවා. නැත්නම් අපි පොතවත් මොනවත් නෙමෙයි. අපිට ප්‍රත්‍යක්ෂයි මේක වෙනවා කියලා. අපිට ප්‍රත්‍යක්ෂයි ඔබ නිවන් දකින්න ඔබ සෝවාන් වෙනවා. ඔබ අනාගාමී වෙනවා. අපි වැඩි මොකුත් කියන්නේ නැහැ. අපි කවදාවත් කියලා නැහැ අපේ ඵල ගැන මොකුත් අපි කවදාවත් කතා කරලා නැහැ. අපි හැමදාම කතා කරලා තියෙන අපි සත්‍ය අවබෝධ කළා කියලා විතරයි. අපි වෙන මොකුත් කියන්නේ නැහැ. මොකද අපිට හැමදාම අවශ්‍යතාවය තිබුණේ අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරෙන්න නෙමෙයි. අපිට සත්‍ය අවබෝධ කරගන්න ඕන උනා. අපි මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා හෙව්වා. අනේ ඇත්ත මේ සිත මොකද්ද? මොකද්ද මේ මායාව? මොකද්ද මේ ලෝකේ සත්‍ය? ඇයි මිනිස්සයාට මෙන්න මේ අපි විසඳුම හෙව්වා. අපිට ඒ සත්‍ය හමුණා. අපි ප්‍රතිපදාව තුළ අද කටයුතු කරනවා. අපි අද ඔය කියන හැම ප්‍රතිපදාවක්ම අපි අධ්‍යයනය කරා කියලාත් අපි කියනවා. ඒක තමයි අපේ ස්වභාවය. ඒ කියන්නේ අපි කිසිම තැනක අන්තවාදී වෙන්නේ නැහැ. අදටත් හෙටටත් ඒක එහෙමයි. කවදාවත් අපි භික්ෂුවක් සරණ යන්නේ නැහැ. ධර්මයේ කියන්නේ අපි දකිනවා මේ ධර්මයේ තියෙන්නේ අපේ සිත මිදෙන තැන දකින්න තැන ධර්මයේ තියෙන්නේ කියලා. අපි ඒක නිසා කිසි කෙනෙක් දැන් ඔබ මාව සරණ යන්නත් එපා. ඇයි එහෙම කියන්නේ? සම්මුතිය තුලින් හරි මේ වචන ටික කතා කරන්න ඕනේ. ඔබ පුජ්‍යලෙක් සරණ යන්න එපා කවදාවත්. ඔබට සරණක් නැහැ එහෙම. බුදුන් වහන්සේටත් ඒ සිද්ධාර්ථ කුමාරයා විදියට සිද්ධාර්ථ තාපසතුමා විදියට පස්වගත උසාලාකාරාම උද්දක රාමපුත්‍ර ඒ වගේම ඒ කියන අයගේ ගාව ඒ කියන අයට වහල් වෙලා හිටියේ නැහැ. ඒ සිත එහෙම සිතින් මිදෙන්න බෑ. සත්‍ය දකින්නේ තමන්ගේ හිතෙන්. ධර්මයේ තියෙන්නේ තමන්ගේ සිත තුලයි. ගුරුවරයා කරගත්තේ ධර්මය. ඒකයි තමන්ගේ හිතින් මිදෙන මාවතයි. එයයි මාවත. කාගේවත් කවුරුත් කොහොමත් කෙනෙක් පුජ්‍යලෙක් සරණ යන්න එපා. මේකේ පුජ්‍යල සරණයක් නැහැ. මේකේ තියෙන්නේ බුද්ධ කියන්නේ තමන්ගේ හිතේ මේ ධර්මයේ දකින්න කෙනා හිත තුල සිතුවිලි දෙකක් අතර ඒ බුද්ධ ස්වභාවය දකිනවා. බුදුන් දැක නිවන් දකිනවා. එතනයි තියෙන ධර්මය. ඒ ධර්මයෙන් දකින්න බුදුන් දකිනවා. තමන්ගේ සිත තුළ ධර්මයේ තුලින් දකින්න ඕනි. එතකොට මාවත තමන්ට පේනවා. තමන් ප්‍රායෝගිකව ප්‍රතිපදාව හැම මොහොතේ ප්‍රතිපදාව දකිනවා. ප්‍රතිපදාව සුද්ධ වෙනවා හැමතිස්සෙම. එතකොට හැම දෙයක්ම තමන් බලනවා. එකක්වත් තමන් එහෙම මේ අන්තගාමී වෙන්නේ නැහැ. අන්න එතනට කිසිම කෙනෙක් අපි එතකොට අන්තගාමී වෙන්නේ නැහැ. අපි සේරම හැම කෙනෙක්ම නිවන් මඟ යන්නේ බොහොම නිදහස් මනසකින්. සත්‍ය නම් තමට ප්‍රත්‍යක්ෂ නම් ඒ මඟ තමන් යන එකයි කළ යුත්තේ. හරි. එතනින් අපි මේ වචන ටික තියලා අපි මහා සලායතනික සූත්‍රයට එමු. චක්කු භික්ඛවේ අජානං ආපස්සං යතා භූතං. රූපේ අජානං ආපස්සං යතා භූතං. චක්කු විඤ්ඤාණං අජානං ආපස්සං යතා භූතං. ඇස යතා භූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින්. රූපය යතා භූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින්. චක්කු විඤ්ඤාණං අජානං ආපස්සං යතා භූත. චක්කු විඤ්ඤාණේ යතා භූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින්. දැන් ඇස යතා භූතව දකින්නවා කියන්නේ කොහොමද? රූපේ යතා භූතව දකින්නවා කියන්නේ කොහොමද? චක්කු විඤ්ඤාණේ යතා භූතව දකින්නවා කියන්නේ කොහොමද? දැන් ඔන්න බලන්න. ප්‍රතිපදාව දැන් හදාගන්න. මේ මහා සලායතනික සූත්‍රයේ ඇත්තටම සලායතන නිරෝධෝ නිබ්බාන කියන තැනටම යනවා ඔබ වරගෙන. අපි ඒක දන්නවා මේ සූත්‍රයේ තියෙන වටිනාකම. මේ මජ්ක්‍ධිම නිකායේ
මේ තියෙන මේ මහා සලායන සූත්‍රයේ හරියට අධ්‍යයනය කළොත් ප්‍රතිපදාව ඔබට පේනවා. අපිට ඔබට ප්‍රතිපදාවමයි මේ තුලින් පෙන්වන්න ඕනුනේ. මේ තමන්ගේ හිත දකින්න තැනමයි තියෙන්නේ. තමන් රූපේ පරජානාති කියන්නේ රූපේ යථාභූත දකින්න. රූපේ කියන්නේ බාහිර නෙමෙයි තමන්ගේ හිතේ රූපේ හැදෙන්නේ. උපාදාය රූපේ හැදෙන්නේ. කිංච නාම රූපං වදේති. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාමං වදේති. චත්තාරෝත මහ භූතානං චතුන්නන්ත මහ භූතානං උපාදාය රූපං රූපං වදේති. දැන් මෙතන නාමයේ හැඳින්වුවේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. يعني නාමයේ හිතේ හැදෙන්නේ. ඒකයි වේදනා සංඥා විඳීම් හැඳිනීම් විඳිනලා දැනගත්ත දේ වේදනා සංඥා චේතනා හිතලා චේතනා කළා. වේදනා සංඥා චේතනා ස්පර්ශ වෙන මනසිකාරය. එතනින් තමයි නාමය හැදෙන්නේ. මනසිකාරයෙන් නාමය හැදෙන්නේ. හිතින් මේ ඇතුලෙන් හැදෙන නාමය. ඒ කියන්නේ මේ නාමය කියන එක අපි පනව ගන්න එකක්. හැබැයි රූපං වදේති කියලා ගන්නකොට කිංචේ නාමං රූපං වදේති කියලා ගන්නකොට දැන් මේ මහා සලායතන සූත්‍රය නෙමෙයි අපි මේ කාරණා දෙක ඔබට ඉස්මතු කරන්නේ. අතරම කියනවා නම් මේ නාම රූප මේ සම්බන්ධව තියෙන සූත්‍රයෙන් එක ඉදිරිපත් කරේ. ඒ විභංග සූත්‍රයේ මේ සංයුත්ත නිකායේ දෙවනි කොටසේ තියෙන්නේ. ඒ විභංග සූත්‍රය තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ මේ කතමංච භික්ඛවේ නාමං රූපං කියන තැන. එතනින් තමයි මේ ඒ නාම රූප කියන එක දකින්න කොටත් දැන් රූපේ හැදෙන්නේ උපාදාය රූපේ. චත්තාරෝච මහ භූතානං තතුන්නන්ත මහ භූතානං උපාදාය රූපං රූපං වදේති කියනකොට ඔබට තේරෙනවා උපාදාය රූපේ හිතේ හැදෙන්නේ. එහෙනම් හිතේ හැදෙන රූපයක් අපි බලන්නේ. ඒ කියන්නේ හිතේ හැදෙන රූපය කියන්නේ චේතනාව. බලනවා, පේනවා නෙමෙයි හිතනවා. අපි සිතුවිලි දකින්නේ. මෙච්චර ධර්මයේ හොඳින් තියෙනවා. ඔබට මාවත අපි පෙන්නනවා. සූත්‍ර දේශනාවලත් හොඳින් තියෙනවා. දැන් මේක සමහර අය අර්ථකථනය කරනවා මෙන්න මෙහෙම රූපේ අර්ථකථනය කරනකොට. චත්තාරෝත මහ භූතානං චතුන්නන්ත මහ භූතානං ඊට පස්සේ කියනවා උපාදාය රූප චතුන්නන්ත මහ භූත මේ හතර මහ භූතත් හතර මහ භූත නිසා ඇති වුණු උපාදාය රූපයත් රූපේ. එතකොට ඒක කියන්න උත්සාහ කරනවා. එයා සිංහලේ පරිවර්තනයක් විදිහට එයා සිංහලෙන් කියන්න උත්සාහ කරනවා. සතර මහා ධාතු රූපත් ඒවා රූප කියලා කියන්නේ යනවා. ඊට අමතරව එයා කියන්නේ යනවා. ඒ නිසා හදාගත්ත උපාදාය රූපත් කියලා දෙකම රූපයි කියන එකයි කියන්නේ. ඒ අර්ථය තමයි එයා පෙන්වන්නේ. කවුරු හරි විග්‍රහ කරන කෙනා ඒ අර්ථය තමයි ඉස්මතු කරන්නේ. නමුත් ඒක වැරදි. අපි මුකුත් කියනවා නෙමෙයි. සත්‍ය නම් උපාදාය රූපයන් රූපං වදේති. චත්තාරෝත මහා හතර මහා භූතත් හතර මහා භූත නිසා හටගත්ත උපාදාය රූපයයි රූපේ කියන්නේ. බාහිර හතර මහා භූත වල රූප කියන්න බෑ. රූප කියන්නේ උපාදාය රූපයට. ඒ කියන්නේ හිතේ හැදෙන රූපයට. ඒකයි ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප මේ ඔක්කොම රූප වෙන්නේ ඒකයි. ඒක උපාදාය රූප සංඥා නැත්තම් චිත්ත රූප. චිත්ත රූප කියන්නේ සිතුවිලි. ඇත්තටම පේනව නෙමෙයි හිතනවා. ඔබ දැන් ප්‍රතිපදාව හදාගන්න. ප්‍රතිපදාව තුළයි නිවන හමුවේ. ඔබ දැන් දකින්න හැමදේම හිතන බව. එළියේ නෙමෙයි කෝප්පේ තියෙන්නේ. කෝප්පේ තියෙන්නේ මගේ හිතේ. එළියේ මැටි ටිකක් කනලා එක විදියකට පිඟානක්. ඒ මැටි ටිකම ආයි හදලා කෝප්පයක්. ඒ මැටි ටිකම ආයි හදුවම ජොග්ගුවක්. හැබැයි හතරමහා භූත තමයි මැටි කියන්නේ. ඒවම තමයි කරකැව්වේ. ඒවම තමයි එක එක හැඩතල වලට පෙන්වුවේ. කොහෙන්ද සම්මුති නාම ටික ආවේ? පිඟාන කිව්වේ මගේ හිතින්. එක හැඩතලයකට කෝප්පේ කිව්වේ මගේ හිතින්. තව හැඩතලයකට වාස් එක කිව්වේ මගේ හිතින්. ඇත්තටම දැන් හැඩතල වලට සම්මුති නාමය තමයි රූපේ කියලා අපි පරිහරණය කරන්නේ. අපි එළියේ දකින්නේ රූපේ කියලා කෝප්පයක්. කෝප්ප එළියේ නෑ. එළියේ තියෙන හතරමහා භූත. ඒකයි කියන්නේ හතරමහා භූත නිසා හටගත්ත රූපේ රූපාදාය රූපේ හිතේ තියෙන්නේ කියලා. එහෙනම් හිතේ හැදෙන රූපේ කියන්නේ සිතුවිල්ලක්. අපි සිතුවිලි දකින්නේ.
අන්න දැන් ප්‍රතිපදාව හඳුනා ගන්න. සිතුවිලි දකින්නේ. දැන් සිතුවිලි ලෝකෙක ඔබ ඉන්නේ චිත්තේන නියති ලෝකේ කිව්ව එකයි. සිත තුලයි ලෝකෙ හැදෙන්නේ. ඔබට තියෙනවා ලෝක ගොඩක්. ශබ්ද ලෝක, රස ලෝක, ගන්ධ ලෝක. ලෝක තියෙන්නේ. දැන් අස්පේ නැති එක්කෙනාට කොහෙන්ද වර්ණ ලෝකයක්? කන් ඇහෙන්නේ නැති එක්කෙනාට කොහෙන්ද සද්ද ලෝකයක්? එහෙනම් අපි ලෝක ගොඩක් හදාගෙන ඉන්නේ. ඒ ටික එකතු කරගෙන අපි රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියන විදිහට රූපේ රූපයක් කරගෙන ඉන්නවා. අபிසංකරණයක් කරගෙන ඉන්නවා. ඒක දෙයක් කරගෙන ඒක අල්ලගෙන ඒක ඊට පස්සේ ඒක තියෙනවා. එළියට අපි රැවටෙනවා. සාමාන්‍ය පෘථග්ජන පුහුදුන් මනසේ ස්වභාවය තමයි එළියේ කෝප්පේ කියලා ගන්නවා. ගත්ත ගාම කෝප්පේ බිඳුනහම දරුවට හරි ගහනවා. ඇයි ඒ? එයාට කේන්ති යනවා, ද්වේෂය උපදිනවා. ඒකට හේතුව තමයි එළියේ වටිනා දෙයක් තියෙනවා කෝප්පයක්. හැබැයි කෝප්පයක් හැදෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරගෙන හිතින් මිදෙනවා. සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් මිදෙනවා කෝප්ප නැහැ. අන්න සමුදේ කෝප්පයක් හටගත්තොත් දුක එනවා. කෝප්පයක් තියෙන හින්දායි දුක එන්නේ. එහෙනම් සමුදේ හටගත්තා කියන්නේ භවයක් හටගන්නේ කෝප්ප කියන જાතිය. જાතියක් හටගත්තොත් භවයක් එතන තියෙනවා ඇතිවීම නැතිවීම. ඒ ෂණේමයි භවය, ඒ ෂණේමයි જાතිය උපතය මරණය. එහෙනම් ඒ ෂණේම ලෝකෙත් හැදෙනවා. ඒ ෂණේම ලෝකෙත් නැති වෙනවා. එහෙනම් මේ ෂණේම හිත ඇති වෙනව නැති වෙනවා. මුළු කතාවම එක ෂණයක් තුලයි තියෙන්නේ. එක සිතක් ඉපද නිරුද්ධ වෙලා අවුත්තා සම්භූතං උත්තානම් භවිෂති ඊගව සිතාට ගන්නවා. මේක සිත් පේලියක් කාටුන් එකක් වගේ චිත්‍ර ඇඳ ඇඳ යනවා. අර පොතක පිටු 200ක පොතක අර චිත්‍ර ගොඩාක් ඇඳලා දිගෑරලා කාටුන් එකක් බලනවා වගේ සිත් වැල් යනවා. සිත් වැල් අපි එකතු කරලා කතාව කියනවා. නමුත් ආත්මීය දේවල් ඔය තියෙන දේවල් බඩු මුට්ටු මුකුත් එහෙම නැහැ. අපි චිත්ත රූප හිතේ අදාගෙන ඒවා එළිය ගැට ගන්නවා. එක සිතක් හැම මොහොතෙම මැරිලා ඊගා සිත හට ගන්න. හැබැයි මේ සිතේ රූපයක් තියෙනවා. අර චිත්‍ර පොතේ ඇඳපු එක චිත්‍රයක්. හැබැයි ෂණේ වේගයෙන් චිත්‍ර මෙහෙම ගොඩාක් වැටෙනවා. හැබැයි එකකට එකක් සම්බන්ධ නැහැ. සේරම ඇති වෙන නැති වෙන ඒවා. අපි ඔය ඔක්කොම එකතු කළා තමයි අපිට මේ සිතක් ඇති වෙලා තියෙන්නේ. සිත හැදෙන හැටි තමයි පෙන්නේ. චිත්ත වීති වල පෙන්නන්නේ. සිත හැදෙන හැටි. චිත්තක්ෂණ දාතකින් සිතක් උපදින හැටි. සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන කියලා මේ එන්නේ භවාංග කියන්නේ මුකුත් නැහැ කියන එක. භවාංග නිද්‍රාගතයි. එහෙමයි කියන්නේ. භවාංගය කියන්නේ සිතක් උපදින්න කලින් හිස්තැන. ඒතර භවාංග නිද්‍රාගතයි. භවාංග චලන භවාංග උපච්ඡේද අන්න මකුලුවා දැල එලාගෙන ඉන්නවා. ආයතන 6 එලාගෙන ඉන්නවා. හැබැයි මොකක් හරි ගොදුරක් ඇවිල්ලා වැදුනොත් එතන හෙල්ලෙනවා. චංචල වෙනවා. අන්න භවාංගේ නිද්‍රාගතයි දැල නිශ්චලයි. භවාංග චලන වෙනවා. දැල කොහෙන් හරි මකුලුවට මොකක් හරි ගොදුරක් ඇවිල්ලා වදිනවා. මැස්සෙක් කරේ ඇවිල්ලා වදිනවා. දැලේ පැටලෙනවා. අන්න එතකොට මකුලුව ගොදුර දැහ ගන්නවා. මෙන්න මේක තමයි උපමාව. උපමේය මොකද්ද? ආයතන 6 එලාගෙන අපි ඉන්නවා අපේ මෙහෙම එළියට. දැන් ඇහැට රූපයක් වදිනවා. අන්න ගොදුරක් ආවා. අල්ල ගන්නවා මේ ගොදුර අනිත් සියල්ලගෙම. අන්න අපි දෙයක් හදාගෙන ඒක උපාදාන කරගෙන අල්ලගෙන බාහිරට යනවා. මේක තමයි චිත්ත වීති හදනකොට උපාදානෙ පෙන්වන්නේ චිතක් හැදෙන හැටි. මකුලුව ගොදුර දැහ ගන්න ක්‍රමයට. අපේ ඇස කන දිව නාසය කියන ශබ්ද රූප ගන්ධ රස පහස කියන මෙන්න මේ ආයතන හරහා ගොදුරු බිම් කියලා මේවට කියන්නේ. මේ ගොදුරු බිම අපේ ඒකයි. මායාවේ ගොදුරු බිම වෙන්නේ මේකමයි. මායා කියන්නේ මේ සිත ආත්මීය සංකල්පයටයි මායා කියන්නේ. දැන් ඔබ දකින්න ස්කන්ධ මාර ක්ලේශ මාර අபிසංකාර මාර ඔක්කොම මොනවද මේ තියෙන්නේ සිතේනේ. දේව එතරම් දානවා දේව පුත්‍ර මාර එහෙම කියලා. නමුත් ඇත්තටම මේ තියෙන සිත ගැනයි. මාර සංඥාව තියෙන්නේ මේ අපි තියනවා කියන සංඥාවට ප්‍රතිවිරුද්ධ සංඥාව මාර සංඥා. හටගන්ව තියනවා කියලා ගැනීම නිසාමයි දුක එන්නේ මාර සංඥාවෙන්. නැති වෙනවා කියන සංඥාව තුළ දුක එනවා. එතනටම එනවා මාර සංඥාව. අය මායя හැමතිස්සෙම අනිත්‍ය ස්වභාවය පෙන්නන්නේ. මායя නැති වෙන එකයි කියන්නේ. මායя ඉන්නේ නැති වෙනකම් බලා. ඒ කියන්නේ ලෝකේ අනිත්‍යයි සත්‍යගත. නමුත් අපි තියනවා කියන ආත්මීය වචනයට විරුද්ධ වචනේ තමයි මායя. මරණය. ඇතිවීම මරණය උපත මරණය. එතකොට ලෝකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම අනිත්‍ය ස්වභාවය. ඒ ක්ෂණේම අනිත්‍යයි. නමුත් අපි තියනවා කියලා උපතක් ගත්තොත් අනිවාර්යයෙන්ම මරණ දවසකුත් තියෙනවා.
එතකොට මේක ඇවිල්ලා පුහුදුන් මනසේ ස්වභාවය තමයි මේ කතාව ටිකක් ගැඹුරුයි. නමුත් අපි මේ සලායතන සූත්‍රයේ පෙන්නන කාරණාවල ප්‍රතිපදාව පෙන්වන්නේ. ඒක ඊටාම වැදගත්. මේ රූපේ මොකද්ද කියන එක පෙන්වන්න තමයි අපි එකපාරටම මේ ඔබට සංයුත්ත නිකායේ තියෙන අර සූත්‍රය පෙන්වුවේ. මොකද මේ විභංග සත්‍ය විභංග සූත්‍රයේ මේ රූපේ එතකොට උපාදාය රූපේ සිතේ හැදෙන්නේ. හැබැයි ඔබ යථාභූත දකින්නවා කියන එක මේ මහා සලායතනික සූත්‍රයේ මේ යථාභූත ඥානය ගැන දිගටම කතා කරනවා. මේ යථාභූත ඥානය කියන්නේ ඔබ යථා ස්වභාවය ඇත්ත දකින්නවා කියන එකයි. එන ඇත්ත මොකද්ද? එළිය නෙමේ හිත දකින්නේ. දැන් ප්‍රතිපදාව මොකද්ද අපි කිව්වේ ඔබට? ඉස්සලා හිත දකින්න. හිතට සිතුවිලි එනවා යනවා ඉස්සලා බලන්නේ කොයි පස්සනාව කියලා එක පෙන්නවා. එනේන සිත දකින්න ඒවට රින්ගන්නේ නැහැ. ඒව හොඳ හෝ වැරදි හෝ නරක සිත දිහා බල. හැබැයි එතන තියෙන සිහිය පිහිටන එක සතිය. මේක හතර ඉරියව්වෙම තියෙන එකක්. පරයන්කෙත් තියෙන ඒකමයි. පරයන්කෙත් සිත දකින්න එක හුස්ම දිහා බැලුවට වෙන්නේ. මේක අවබෝධයෙන් නිවන් මාර්ග දකින්නකොට ප්‍රාණායාම නෙමෙයි. හුස්ම දිහා බල ප්‍රාණායාම වේදේ තියෙන එක නෙමෙයි. සිත දැකලා සිතින් මිදෙන මගයි අරමුණු කරා. මාවත ලිපිනය තමයි සිතෙන් මිදෙන තැන නිවනයි කියන්නේ. එතනට යන්නේ ඒක නිස්සාරණ මගක් තියෙන හැමතිස්සම අත්තරන මගක්. ඒතර ප්‍රතිපදාව තමයි සිත දිහා බලන්නේ. හැමතිස්සම එළියේ නෙමෙයි හිත බලන්නේ. හැබැයි ඉස්සෙල්ලාම සිත යන හැටි දකින්න සිතෙන් සිත මාරු වෙනවා දකින්න සිතුවිලි එනවා යනවා දකින්න ඇති වෙනවා ඒ මොහොතේම නැති වෙනවා අලුත් සිතක් අට ගන්නවා. ඒකට ඒක සම්බන්ධන වෙන්න මේ අධ්‍යයන 100 නුවණ වැදගත්. හැබැයි යථාභූත දකින්නවා කියන එක එන්නේ මේ ප්‍රතිපදාවේ දෙවෙනි අදියර. සිත දකින්නවා. හැබැයි සිත දකින්නවා විතරක් නෙමෙයි දෙවෙනි අදියරදී බාහිර නෙමෙයි හිතේ හදාගෙන බලනවා කියලායි දකින්නේ. බාහිර තියෙන දෙයක් පේනව නෙමෙයි හිතේ ඉතින් තමයි මේක හදාගෙන බලන්නේ කියන එක. පේනව නෙමෙයි හිතන සිතුවිලි බලන්නේ කියන එක දකින්න. දැන් ඒක ඇවිල්ලා අපේ ප්‍රතිපදාව තුළ අපි පෙන්වන්නේ දෙවෙනි අදියර. දැන් තුන්වෙනි අදියර විදිහට අපි ප්‍රතිපදාව තුළ පෙන්නවා සිතත් හැබැයි ඒ මොහොතේ හටගන්න සිතත් සත්‍යයක් නෙමෙයි කියලා. ඒක පෙරවතකේ නිසා හටගන්නේ කියලා. ඒක බද්ධිකරත්න සූත්‍රයෙන් ගත්තේ. බද්ධිකරත්න සූත්‍රයෙන් ගත්තා නෙමෙයි අතන බද්ධිකරත්න සූත්‍රයේ එතන අපිට ධර්මයේ තුල පෙන්වන්න පුළුවන්. ප්‍රතිපදාව තුල අපිට තේරෙන එක තමයි සිත ඇත්ත නෙමෙයි. සිත කියලා මේ ශරීරය ඇතුලේ දෙයක්වත් නැහැ. මේ අවබෝධඥානය ඕනි මේක අවබෝධ වෙනකොට මේ සේරමත් එක්ක අවබෝධ වෙන්න ඕන. එළියේ දෙයක් පේනවනම් පේන බව පමණමයි සිත කියන්නේ. කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නේ මේ පැත්තේ කෙනෙක් ඒ පැත්තේ දෙයක් තිබ්බොත් ඒ දකපු කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා ගන්නවා. අන්න අන්ත දෙක අජ්ජත් බහිද්දා කියන එක එනවා. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක මේකේ හම්බ වෙන්නේ නැහැ. දෙපැත්තෙම මිදෙනවා. මොකද පේනවනේ මේ හිතනවා. සිතන කියනකොට දෙපැත්තෙම මිදෙනවා. අන්ත දෙකක් නැහැ. බාහිර කියලා හම්බ වෙන්නේ නැහැ. හැබැයි සිත පැත්තේ සිත මායාව දකිනවා. සිතේ මොහොතම හටගෙන නිරුද්ධ වෙනවා. ඊගා මොහොතේ නැවත සිත කරගන්න එකත් හටගෙන නිරුද්ධ වෙනවා. ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙනවා. පවතින සිතක් නැහැ. දැන් මේ සිත හටගන්නේ පෙර මතකේ සම්මු දැන් ඔබට දැන් අපි තුන් දෙයක් පේනවා. අපි දැන් මේව කතා කරා දිගටම ඔබ දැන් දැක්කොත් ඒක දකින්න දේ ඕනම දෙයක්. පුටුවක් වේවා ඕනම එකක්. ඒ දකින්න දේ ඒ දකින්නකොට මේ සම්මුති නාමයේ පුටුව කියන එක එන්නේ පෙර මතකේ. ඒක අපි කිව්වා අතීතේ කනවා. එහෙම නැත්නම් පුරාණේ කනවා. එහෙම නැත්නම් මලවුන්ගේ ලෝකේ ජීවත් වෙන. ඒ කියන්නේ අපි අතීතයේ තුල හැම මොහොතෙම ඉන්නේ. අපිට වර්තමානයක් හම්බෙන්නේ නැහැ. නමුත් අපි වර්තමානයක් තමයි දකින්නේ හැම මොහොතෙම. නමුත් ඒ වර්තමානයේ සත්‍යයක් නෙමෙයි කියන එකයි අතීතයේ දකිනවා කියන්නේ. නමුත් අපි මේ මොහොත පමණයි හැම මොහොතෙම ගත කරන්නේ. අතීත සිතක් මතක් වුණත් ඒකත් මේ මොහොතෙමයි. ඔන්න පටලව ගන්න එපා. අනාගත සිතක් දැක්කත් ඒකත් මේ මොහොතෙමයි. දැන් මොහොත පමණයි තියෙන්නේ. මොහොතට අවදි කියන්නේ ඒකයි. ඒක දැන් පැහැදිලි. එතකොට මේ මොහොතට අතීතයක් කියලා කතාවක් නැහැ. ඒකත් මේ මොහොතේ අතීත සිතුවිල්ලත් මේ මොහොතෙමයි. අනාගත සිතුවිල්ලත් මේ මොහොතෙමයි. හැබැයි දැන් ගැටලුව තියෙන්නේ මේ මොහොතේ එන සිතත් අතීත මතකයෙන් එන්නේ. අයි ඒ සිතේ තියෙන සම්මුතිය පෙර මතකයෙන් එන්නේ. සංඥා වෙන්නේ අතීතේ. හැබැයි මේකත් එතකොට බොරුවක් වෙනවා. මායාවක් වෙනවා. එතකොට මේ සිත මායාවක් වෙන එකයි ඔතනදී අවබෝධ වෙන්නේ. ඔබ මේක ඉස්සලා දර්ශන සමාපත්තිය සත්‍ය ඥානය කියන්නේ මේ හැදෙන හැටි දකින්න එක.
හැබැයි මේක ප්‍රායෝගිකව ඔබ ප්‍රතිපදාව තුළදී ඔබ සිත දකින්න යනවා. ඒතර ඔබ ඒක විපස්සනාව, ඒ කියන්නේ හැම මොහොතෙම සිහිය පිහිටවගෙන ඉන්න ඔබේ සිතටම ඔබ දකිනවා දැන් මේ හැම මොහොතෙම ඔබේ සිත දැන් බඩගිනි කියනවා, කන්න යනවා, ඊට පස්සේ ඒ සිත යන හැටි, ඒ සිත වැඩ කරන හැටි, ඒ සිතට ආසාව වෙනවා, සතුට එනවා, දුක එනවා, ඒවා දිහා බලන් ඉන්නවා. සිත දකින්න ඕනනේ, පුරුදු කරන්න ඕනේ ඒක. ඒකයි ප්‍රතිපදාවේදී පුරුදු කිරීම වැදගත්. ඒ සිහිය එනවනයි නැතුව ගමන යන්න බෑ. යෝනිසෝ මනසිකාරය නැතුව ගමන යන්න බෑ. සිහිය එනවනයි ඕනේ. ඒ සිහිය එනවන සිත් දකින්න පුරුදු කරනවා. හැබැයි ඒක ඊටාම වැදගත්. ඒ බේස් එක පාදම වැදගත්. හැබැයි එතනින් පස්සේ දැක්ක සිත තමයි ඔබ විදර්ශනා කරන්නේ. ඒ කියන්නේ විපස්සනා කරපේක විදර්ශනා කරනවා. මේ දෙකක්. සමහර අය කියන්නේ යනවා මේක එකක් කියලා. ඒක හරියන්නේ නැහැ. මොකද එයාට ධර්මය අවබෝධ වෙලා නැහැ. ඊට පස්සේ විදර්ශනා කියන්නේ විදසුන් නුවණ ඇතුළට යනවා. දැන් එතකොට තමයි සිත දිහා බලන්නේ. සිතේ එන්න සිතත් එතකොට පොඩ්ඩක් ඇතුළට යනවා. එතකොට තමයි පේන්නේ එළිය පේනවා නෙමෙයි හිතනවා කියන එක. අන්න දෙවනි අධියර. අපි ඒක නිතරම කියනවා. මේ දෙවනි අධියර කියලා. එතකොට බාහිර නෙමෙයි ඇතුළේ කියලා ගන්න එක මේ පේනවා නෙමෙයි හිතනවා කියලා ගන්න එක දෙවනි අධියර. එතකොට අන්ත දෙකෙන් මිදෙනවා ඔන්න ඔතනදී. රූපේ නාමයේ අන්ත දෙකෙන් මිදෙනවා. එකම පැත්තකට එනවා. එතකොට එළියේ රූපයක් කියලා එකක් යට කෝපයක් හම්බ වෙන්නේ නැහැ. ඒක හිතේමයි හැදෙන්නේ. එක පැත්තකට එනවා. හැබැයි ඊට පස්සේ මේ ආපු පැත්තත් ශුන්‍ය වෙනවා. ඒකට හේතුව තමයි අපේ දිගින් දිගට කියන්නේ ඔබට ඒක නොතේරෙන කාරණාවයි අපි නැවත කියන්න හේතු වෙන්නේ මේ දකින හිතත් සත්‍ය නෙමෙයි. වර්තමාන සිත සත්‍ය නෙමෙයි. ඒක අතීත මතකයෙන් ඇති වෙන්නේ. හැම මොහොතක්ම ඔබ දකින්නේ අතීතයක්මයි. එතකොට ඔබටම ඒක එපා වෙනවා, විරාගයට යනවා, නිරෝධයට යනවා, නිබ්බිදාවට යනවා, නිවන් මාර්ගට යනවා. ආශ්‍රය වෙන්නේ ඔන්න සත්‍ය දකින්න යථාභූත ඥානය කියන්නේ ඔක දකින්න එක. යථාභූත ඥානය කියන්නේ මේ සිත සත්‍ය දකිනකොට ශුන්‍යයි දකින්නේ. ශුන්‍යතාවයයි දකින්නේ. මහා ශුන්‍යතාවයටයි එන්නේ. යථාභූත ඥානය තුල එළිය දේවල් නැහැ, ශුන්‍ය වෙනවා. අන්නේ ඥානෙ දකින්න එකයි යථාභූත ඥානය. යථාභූත ඥානෙ පෙන්වන්න තමයි ප්‍රතිපදාව තුල යථාභූත ඥානෙ දකින්න ඕනි. ප්‍රතිපදාව තුල යථාභූත ඥානෙ දකින්න දැන්. අන්න ඒක තමයි මහා සලායතන සූත්‍රයේ පළවෙනි කොටසදීම ඔබට අහන්න ලැබෙන්නේ චක්කුම් භික්කවේ අජානං ආපස්සං යථාභූතං. රූපං අජානං ආපස්සං යථාභූතං. චක්කු විඥානං අජානං ආපස්සං යථාභූතං. අස යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් රූපේ යථාභූත වශයෙන් නොදන්නා කමින් නොදක්නා කමින් චක්කු විඥානේ යථාභූත වශයෙන් නොදක්නා කමින් නොදන්නා කමින් මේක ඇත්ත දකින්න නැති කෙනා තමයි සසරක් හදාගන්නේ. පෘථග්ජන භූමිය දෙයක් හදා ගන්නවා. එහෙම වුණොත් ඒ දේ පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, පූජා කරන්න පුළුවන්, පිනක් කරගන්න පුළුවන්. දැන් මේ පුණ්‍ය කටයුතු කරන්නේ සසරමයි. දාන දෙන්නේ සසරමයි. පින් කරන්නේ සසරමයි. ඒකයි මේ කර්මඵලයේ තියෙන සසරමයි. තොර ඥානම් පස්සන් කියන්නේ දැනුමත් දැකුමත් ඒ යථාභූත ඥානය කියන එකමයි ඒ අනිත්‍යතාවය දකින එක. චක්කුම් භික්ඛවේ ඥානම් පස්සන් යථාභූතං. ඒතකොට ඥානම් පස්සන් කියන වචන දෙකක් මේකේ තියෙනවා. අජානං ආපස්සං යථාභූතං කියන එක තමයි සසර. ඥානම් පස්සං යථාභූතං කියන්නේ ඇත්ත දකිනවා. අජානං ආපස්සං යථාභූතං කියන්නේ ඇත්ත දකින්නේ රැවටෙනවා, බාහිර ලෝකේ ඇත්ත වෙනවා, අඬනවා, වැළපෙනවා, දුක හිතෙනවා, කෙලෙස් වෙනවා, රාගය එනවා, ද්වේෂය එනවා, මෝහය එනවා. සසර තණ්හාව උපදිනවා. අන්න අජානං ආපස්සං. දැන් ඔන්න මහා සලායතන සූත්‍රයේ ඒ කොටස ඊටාම වැදගත් සත්‍ය දකින්න එක. ඊගාවට තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලාහස්තස් අස්සාදානු පස්සිනෝ විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපාදායන් ගච්ඡanti. අසත් රූපයත් විඥාන ආදීෙහි තදින් ඇලුනා වූ ඒ නිසාම බැඳුනා වූ ඒ නිසාම මුලා වූ එයින් ලැබෙන ආස්වාදයම ලැබමින්
නැවතත් පංච උපාදානස්කන්ධයේම සත්‍ය ඇත්ත බවට පත් වෙලා රැවටෙන එක වැඩෙනවා. අසත් රූපයත් විඥානයත් ඒකට ඇලිලා ඒ තදින් අල්ලගෙන ඒ නිසාම ඒකට බැඳිලා ඇත්ත කරගෙන ඒන අරමුණ මේ කතා කරන්නේ ඒ නිසාම මුලා වෙලා ඒ අරමුණට එයින් ලැබෙන ආස්වාදයේ ලැබලා බලලා විඳලා නැවතත් එයා පංච උපාදානස්කන්ධයේම වඩා ගන්නවා. ඒ කියන්නේ එයා ලෝකේ ඇත්ත කරගන්න ලෝකයක් හදා ගන්න. බාහිරින් එයා ලෝකේ ඇත්ත වෙලා. එයා සසර දුකට වැටෙන කෙනා. ඒක හදාගත්තොත් ඒක වෙන්නේ. එතකොට සාරතස්ස කියන්නේ මේක තදින් ඇලෙනවා. තස්ස සාරතස්ස සංයුත්තස්ස සම්මුලස්ස. එයා මුලාවටපත් වෙනවා. ඒකට ඇලිලා මුලාවට ගියොත් අසාදානුපස්සිනෝ ආස්වාදයට ගියොත් විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. උපචයං ගච්ඡanti කියන්නේ අපචයන් නෙමෙයි. උපචයන් කියන්නේ රස කරනවා පංච උපාදාන. එයා පොඩි කාලේ ඉඳන් රස කරනවා මේ රතු පාට නිල් පාට. එයා ඊට පස්සේ ඒවා තව මේවා ත්‍රිකෝණ රවුම් ඒ පුංචි කාලේ ඉඳන්ම රස කරනවා. මේ අම්මා තාත්තා හැමදේම රස කරනවා. රස කරලා එයා ලෝක වෙනකොට එයා ඊට පස්සේ තමයි වෘත්තියකටත් එන්නේ. ඒ ගොඩාක් එකතු කරලාගෙන ඉන්නේ. අන්න උපාදාන ගොඩාක් හදාගෙන උපාදාය රූප. දැන් මෙයා ගොඩාක් ලෝකේ හදාගෙන අල්ලගෙන එළියෙන්. එයා දුකට තමයි අල්ලගන්නේ. අල්ලගත්ත සේරම දුකක්ම ඇති කරන්නේ. තස්ස සාරස සේරම සාරයි කියලා තමයි අල්ලන්නේ. තස්ස සාරතස්ස සංයුත්තස්ස ඒව එකතු කරනවා සම්මුලස්ස රැවටෙනවා ඒවට. අසාදානුපස්සිනෝ ඒවට ආස්වාදේ විඳිනවා විහෙරතෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. ඒක යා රස කරන්න තැනටයි යන්නේ. එහෙනම් යා රස කරගෙන යන අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඔය තමයි පටිසම්පාදයේ මුල් කොටසම. මේ මහා සලායතන සූත්‍රයේ මේ පැහැදිලි කරනවා මේ කෙනෙක් මුලාවටපත් වෙන හැටිත් පැහැදිලි කරනවා. ඒ වගේම මිදෙන හැටිත් පැහැදිලි කරනවා. තස්ස කායිකාපි දරතා පංචන්ති. චේතසිකාපි දරතා පජ්ජන්ති. කායිකාපි පරිලාහා පජ්ජන්ති. සන්තාපා කායිකාපි පරිලාහා පජ්ජන්ති. පජ්ජන්ති ඒ ඩයනක් අතර තියෙන පජ්ජන්ති. කායම චේතසිකාපා පරිලාහා පජ්ජන්ති. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. දැන් මෙතන කියන්නේ තස්ස කායිකාපි දරතා පජ්ජන්ති. එබඳු මේ පුජ්‍යලයාට ඔහුගේ කායික විඩාව වැඩෙත්. අර විඩාව කායික විඩාව කියන තමයි පජ්ජන්ති කියලා කියන්නේ. තස්ස කායිකාපි දරතා පජ්ජන්ති. චේසිකාපි දරතා පජ්ජන්ති. කායිකාපි පරිලාහා පජ්ජන්ති. චේසිකාපි සන්තාපා කායිකාපි පරිලාහා පජ්ජන්ති. පරිලාහා පජ්ජන්ති සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති. එබඳු මේ පුජ්‍යලයාට ඔහුගේ කායික විඩාව වැඩෙත්, චෛසික විඩාව වැඩෙත්, කායික තැවිලි වැඩෙත්, චෛසික තැවිලි වැඩෙත්, කායික දැවිලි වැඩේ, චෛසික දැවිලි වැඩේ. ඒ නිසාම ඔහු කායික දුකටත් චෛසික දුකටත් වැඩි. කායික චෛසික කියලා දෙපැත්තක් වෙනානේ. මේ කායක විඩාවට ලක් වෙනවා, සිතුවිලි විඩාවට ලක් වෙනවා, හිතින් යා විඩාවට ලක් වෙනවා. අර නිසා විඩාවට ලක් වෙනවා. ඒකට හේතුව දැන් දෙයක් අල්ලගත්තාම අපි තුමු මලක් කියලා. ඒ මල ලස්සනයි, ඒක හොඳයි කියලා ඒකට කාලය ගත කරගෙන ඒකට ඇලිලා ඒකේ සුවඳ බල මල ගැන මෙනෙහි කර තමන්ගේ කාලේ ඒවට යොදවලා මහා ගින්නකට ඊට පස්සේ ඒ ගැනම හිතමින් විඩාවට ලක් වෙනවා. සමහර මේක හැමතැනටම උපමාව ගන්න පුළුවන්. දැන් ඔබ බෑග් එකට ආස වුණාද, ඇඳුමට ආස වුණාද, දරුවෙකුට ආස වුණාද, සමහර අය දැන් ඔය ගෙවල් වලට ආස වෙලා ගේ අත ගගා, බිත්ති අත ගගා, ඔක පාට ගගා, පාට බල අතු ගගා, හොද මොබ් කර පෙරේතයෝ වගේ ඉන්නේ. අන්නේ විඩාවට ලක් වෙලා. ඒක කියන්නේ චෛසික විඩාපි, කායික විඩාපි. සමහරු ඉන්නවා දැන් මොන හරි අධ්‍යාපනයේට ඒකටම එයාට ඒක ඒ කියන්නේ මේ පුජ්‍යලයාට වෙන්නේ මේක ඒක අර උපාදාන කරගෙන අල්ලගෙන ඒක නිසා මෙයා තේට්ටු වෙන විඩාවට ලක් වෙනවා. ඒක තමයි මේ මහා සලායතන සූත්‍රයේ මේ සලායතන වලින් මේ ඇලෙන්නේ.
අපි ඒක පෙන්වුවේ සිත දැන් මේක ඇලෙනවනේ දැන් බාහිරට. ඇලුනට පස්සේ මේ විඩාවට ලක් වෙනවා. ගින්නක්පත් වෙනවා. ඒක නිසා එයා මානසිකවත් විඳවනවා. කායිකවත් විඳවනවා. සමහරු ගෙවල් හදනවට වැඩිය වැඩක් නැහැ. ඕක දැන් කරන්න ගියාම ඒකට ඇබ්බැහි වෙනවනේ. සමහර අය ඉගෙන ගන්නවා කියලා ඒක පස්සෙම යනවා. සමහර සල්ලි වන්නේ කියලා සල්ලි පස්සෙම දුවනවා. සමහර අය මොකක් හරි ඒකට එයා උපාදාන වෙලා. එයා දන්නේ ඒකට අහු වෙලා රැවටිලා කියලා. එයාට සැනසීමක් නැහැ කියන එකයි ඒකෙන් පෙන්නන්නේ. ඉතින් ඒකේ දුකට වැටෙන්න හේතු වෙනවා කියන එක තමයි අවසාන වාක්‍ය පෙන්වුවේ. සකායක දුක්ඛම්පි චේතසිකව දුක්ඛම්පි පටිසංවේදේති කියන එක. එයා එතනින් කායික දුකටත් චෛතසික දුකටත් පත් වෙනවා කියන එකයි ඒ පෙන්වන්නේ. මහා සලායතන සූත්‍රය අපි ඊගාව කොටසට આવොත් දැන් මේ ලෝකෝත්තර පැත්ත තමයි ඊගාවට අපි කතා කරන්නේ. දැන් අපි මේක මේ දුකට වැටෙන්නේ බාහිර ඇත්ත වුණොත්නේ. දැන් මේක බාහිර ඇත්ත නොවුනොත් මොකද වෙන්නේ? දැන් අන්න මහා සලායතන සූත්‍රයේ යථාභූත ඥානයේ දකින්න තැනටයි එන්නේ. චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. දැන් අර කලින් කිව්වේ අජානං ආපස්සක් යථාභූත. යථාභූත වශයෙන් අජානං ආපස්සං කියන්නේ දකින්න බැරි වුණොත් තමයි අර විදියට දුකට වැටෙන්නේ. තමයි දැක්කොත් ඒ කියන්නේ රූපේ බාහිර නෙමෙයි. මේ හිතේ හැදෙන්නේ කියලා. ඒ රූපෙත් ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඇත්ත දකින්න එක්කෙනෙක්. යථාභූත ඥානය කියන්නේ සත්‍ය දකිනවා. චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. රූපේ ඥානං පස්සං යථාභූතං. චක්කු විඥානං ඥානං පස්සං යථාභූතං. චක්කු සම්පස්සං ඥානං පස්සං යථාභූතං. යං කිංචි දැන් මෙතන චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථාභූතං කියන්නේ කෙනෙක් ඇස හරියාකාරව ඥානං පස්සං. චක්කුන් කියන්නේ ඇස ඥානං පස්සං හරියාකාරව යථාභූත වශයෙන් දකිනවා නම් ඒ කියන්නේ මේ අනිත්‍ය මේ හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවය මේ දැන් හටගත්ත මේ දැන් නැති වෙනවා. අනිත්‍ය ස්වභාවය දකින්නවා. ඒක බාහිරත් නෙමෙයි ඒක සිතේ හටගන්නේ මේ මායාව දකින්නවා. එළියට යන්න බෑ යථාභූත ඥානෙ තියෙන කෙනා. රූපේ යථාභූත වශයෙන් දකිනවා නම් ඒ වගේම චක්කු විඥානේ යථාභූත වශයෙන් දකිනවා නම් චක්කු විඥානේ හටගත් ස්පර්ශයේ යථාභූත වශයෙන් දකිනවා නම් වේදනාව යථාභූත වශයෙන් දකිනවා නම් දකිනවා නම් ඒ බදු ඒ පුජ්‍යලයා ඒ ආදීනව දකිමින් වාසය කරන්නා වූ ඒ භික්ෂුව අපචයන් ගච්ඡanti. දැන් රැස් කරන්නේ කලින් කිව්ව උපචයන් ගච්ඡanti උපාදාන කරගන්නවා. බාහිර ඇත්ත කරගන්නවා. බාහිර රැවටෙනවා. හිත යනවා බාහිරට. රූපයක් දකින්නකොටම හිතනවා අර තියෙන්නේ ඒක තමයි මම දැක්කේ කියලා. කෝප්පේ තමයි මම දැක්කේ අර තියෙන කෝප්පේ කියනවා. ඒක එතකොට යා සලායතනේ උපාදානයට අහු වෙලා. නමුත් දැන් මෙයා සත්‍ය දකිනවා. සිත දකිනවා. දකින්නකොටම දකිනවා එළිය නෙමෙයි. හිතින් හදාගෙන පේනවා නෙමෙයි හිතනවා කියන. අන්න අපේ ප්‍රතිපදාවට එනවා. දැන් සිත දකින්න කෙනෙක්. යථාභූත ඥානයේ තියෙන කෙනෙක්. සිහියයි නුවණයි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. එහෙමනම් ඒ කෙනා දකින්නකොටම එළිය නෙමෙයි මම දකින්නේ මගේ හිත. පේනවා නෙමෙයි හිතනවා සිතුවිලි දකින්නේ කිය. පේන දෙයට රැවටෙන්නේ නැහැ. රැවටුනොත් සත්‍ය ලෝකේ මායාව හීනේ දකින්නවා. ඒක සත්‍යයක් නෙමෙයි. යථාභූත කියන්නේ ඇත්ත දකින්නවා. ඇත්ත නම් Taman සිතුවිලි දකින්නේ. දැන් යථාභූත ඥානයට එන කෙනෙක්. ධර්මයේ තුල ඉන්න කෙනෙක්. ඇත්ත දකින්න කෙනෙක්. අනේ බඳු ඒ පුජ්‍යලයා ආදීනව දකින්නවා කියන්නේ ඒකටයි. මේකේ ඇත්ත දකින්නවා. ආදීනව දකිමින් වාසය කරන්නා වූ ඒ භික්ෂුව අපචයංගයි රැස් කරන්නේ ඔක්කොම එතනින් ඉවරයි. මේ දැන් දැක්ක මේ සිත එතනින් ඉවරයි. අපචයංගච්ඡanti. නැවත ඒක රැස් වෙන්නේ උපචයයට එන්නේ. ඊගාව සිත හටගත්ත ඒක ඉවරයි. මුළු ලෝකෙම එතන භවයත් එතන උපතත් එතන මරණත් එතනම ඉවරයි. ඒ ෂණයම ඊගාව සිතට යනවා. ඊගාව සිතත් එතනින් ඉවරයි. ක්ෂණයක් පාසා සිතක් ඉපදී මෙරි යනවා. එයා මරණයක් කියන එක එයාට හම්බ වෙන්නේ නැහැ ජීවිතේ. මේ අතාභූත ඥානෙ තියෙන කෙනා ප්‍රතිපදාව හරියට දකිනවනේ ඒ මොහොතේ ඒ ෂණයට විතරක් සීමා වෙනවා. ආයියා ඒක යන්න බෑ. දැන් ඔබ දකින්න ඇති ධර්මයේ තුල හොඳ කතාවක් තියෙනවා. මේ උපමා බුදුන් වහන්සේ ගොඩක් කතා වස්තු වලින් ධර්මයේ පෙන්නන්න යන්නේ මේ භාෂාවේ තියෙන ගැටලුව නිසා. මේ අන්තේ නැත්තම් අහු වෙලා රැවටෙන නිසා. දැන් ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ගමනක් යනවා. ගඟක් ළඟට යනවා. ගඟක් හම්බුනාම දැන් මේ ගඟෙන් එක්තර වෙන්න බෑ. දැන් කාන්තාවක් එතර වෙන්න බැරුව මෙගොඩ සිට පසුතැවෙනවා.
දැන් පොඩි හාමුදුරුවෝ කරන වැඩේ අර කාන්තාව කරේ තියා ගන්නවා ගඟෙන් එකට ගිහින් තියෙනවා. ගිහින් තියලා දැන් ලොකු හාමුදුරුවොත් යනවා දැන් එකට වෙලා. දැන් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ අසපුවට යනවා ආරාණයට යනවා. ගියාම ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි නම විනයට අනුගත නැහැ. ඔබ විනයක් කැඩුවා. කාන්තාවක් කරේ තියාගෙන ගඟෙන් මෙදොට ගෙනත් දැම්මා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම නම් කාන්තාව මෙගොඩින් තියලා ආරාණයට ආවා. ඔබ තාම ආරාණටත් කාන්තාව ගෙන යල්ලානේ කියලා. අන්න යථාභූත ඥානය කියන්නේ ඔන්න ඔතනටයි. ඒ සිත එතනින් ඉවරයි. ඊගාව සිත වෙනින් එකක්. දැන් ලොකු හාමුදුරුවෝ සිත ඉවර කළා නැහැ. සිත දිගටම ගෙනිහිල්ලා. ලොකු හාමුදුරුවෝ පු탁ජන භික්ෂුවක් විදිහටයි කතා කරන්නේ. නමුත් පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් විදිහටයි කතා කරන්නේ. ඒ සිද්ධිය එතනට සිද්ධියට සීමා වුණොත් ඒ සිත එතනින් ඉවර වෙන කෙනාට විතරයි ආයි ඒක මේතන්ට සම්බන්ධයක් නැති බව පේන්නේ. එතනම උපතයි මරණයයි සේරම ඉවරයි භවයයි උපතයි ඔක්කොම ඉවරයි. එයාට මරණයක් නැහැ සදා අමරණීයයි. මේ සිත දැකලා මේ සිතෙන් මිදුණු කෙනා යථාභූත ඥානයේ තියෙන කෙනා. අන්නේ කෙනා තමයි මේ රහත් මග යන්නේ මේ නිවන් මග යන්නේ මේ මරණයක් නැති කෙනා අයයි. සත්‍ය දකින්න කෙනා අයයි. සිතේ අර්ථ දකින්න කෙනා. හැබැයි මේ ප්‍රතිපදාව සිත දකින්න කෙනාටයි මේක පේන්නේ. මේක නිකන් පොතකින් කියවුවට දැනුමකට වැඩක් නැහැ. මේක තමන්ගේ ප්‍රතිපදාව තුළ තමන්ගේ සිතේ තමන්ගේ ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂතාවයට පත් කරගන්න ඕන. මෙතන කෙනෙක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් ඔබ පාරේ යනවා. දැන් වාහනයක් ගිනි ගන්නවා. දැන් ඔබට ගාණක්වත් නැහැ. ඇයි ඒ? ඒක අනුන්ගේ වාහනයක්. දැන් ටීවී එකේ බලනකොට ඕන තරම් ඇක්සිඩන්ට් දකිනවා. මිනිස්සු මැරලා දකිනවා. ඔබට ගාණක්වත් නැහැ. හැබැයි ඔබ ඇක්සිඩන්ට් වෙනවා. දැන් මොකද වෙන්නේ? අනේ අම්මෝ කියලා පොළවේ හැපීගෙන දඟලනවානේ. ඇයි ඒ? අනුන්ට වුණාම ගාණක් නැහැ. Tamanට වුණාම ඒක මගේ කියන හැඟීම තියෙනවා. ඒකයි මේකේ ප්‍රත්‍යක්ෂතාවය කියන එකේ වෙනස රහස. Tamanට ප්‍රත්‍යක්ෂ නම් මේ ධර්මයේ Tamanට වෙන එකයි දකින්නේ. නැත්තම් ඒක දැන් ඔබට ප්‍රත්‍යක්ෂතාවයයි දැනුමයි අතර වෙනස දැන් අනුන්ගේ එකක් නම් ප්‍රශ්නයක් නැහැනේ. එතකොට තමන්ගේ වුණොත්නේ ප්‍රශ්නේ තියෙන්නේ. හැමදේම එහෙමනේ. දැන් කවුරු හරි කියනවා දැන් ඔය හොඳ කතාවක් තියෙනවා. ඒකට අතින් කතාවම කියන්න පුළුවන් එතකොට. ඒ කියන්නේ තාත්තයි පුතයි. එතනත්. තාත්තා ලස්සන ගයක් හදලා තියෙනවා. ලොකු ගයක්. ඒ පළාතේ තියෙන හොඳම ගේ තමයි තාත්තගේ. දැන් රටේ ඉන්න මහා ඇමතිවරු හැමෝම මේ ගෙට කැමති ඇල්ම තියෙනවා. හොඳයි කියලා කියනවා. නගරේ තියෙන හොඳම ගේ. වටිනාම ලන්සුව දෙනවා. මම මේක මේච්චර ගානකට උනත් ගන්න කැමතියි කියලා. නමුත් අර තාත්තා දෙන්නේ. තාත්තා කියන එහෙම දෙන්න බෑ. ඒකට මං හරි මේකෙන් හැදුවේ මට ඕන විදිහට හැදුවේ. මං දැන් ඒකට ගොඩක් ඒ තියෙන විදිහට මම ඒකට ආසයි. මට දැන් ඒක මගේ එකම සම්පත මට ඒක බෑ කරන්න. තාත්තා ඒකට ඇලිලා. දැන් තාත්තා පුතයි වැඩ කරනවා. වැඩ කරන අතරේ පණිවිඩයක් එනවා. අර ගේ ගිනි ගත්තයි කියලා. දැන් තාත්තගේ පපුව හොස් ගාලා ගිහිලා තාත්තට heart attack ඇවිල්ලා තාත්තා දැන් තාත්තට හිතා ගන්න බෑ. ඒ නැගිට ගන්නවත් බෑ. දැන් මුළු ඇඟම සීතලයි. අනේ මගේ ගේ ඉවරයි කියලා. ඒ ආසේ පුතා ඇවිල්ලා කියනවා තාත්තා දන්නේ නැතුණාට මම ඔය ගේ අර ගොල්ලෝ ලොකු ගණන් වලට ඉල්ලන හින්දා මං හොරෙන් විකුණුවා කියලා. තාත්තා ඔක දැන් පසුතැවෙන්න එපා කියලා. ඊට පස්සේ තාත්තා කියන අනේ පුතේ කොච්චර දෙයක්ද නැත්තම් ඉතින් මං ඔක්කොම ඉවරයිනේ. දැන් හිතුවා මගේ කියලා මුලින් දුක ආවා. පස්සේ හිතුවා මගේ දැන් නෙමෙයි ඒක විකුණුවා ඊට පස්සේ සතුටක් ආවා. නමුත් ඊට පස්සේ ආයි පුතා කියනවා තාත්තේ ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? තාත්තාගේ මේක නිසා මම ඒකෙන් සල්ලි ගත්තේ නැහැ කියලා. ගේ ලියලා දුන්නා සල්ලි මම පස්සේ ගන්න හිටියේ කියලා. අනේ පුතේ කියලා අර තාත්තා ආයිමත් heart attack ඇවිල්ලා මැරලා. මෙන්න මේ කතාව අපේ වුණොත් අපිට ප්‍රශ්නයක් අපිට නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද්ද මේ කතාව? මේ කතාව තමයි
අපි මේ ධර්මයේ හරි ඕනම දෙයක් අපේ ප්‍රත්‍යක්ෂතාවයක් වුණොත් තමයි ඒක අපේ දෙයක්. ඒක තමන්ගේ ජීවිතෙන් මිදුණා වෙන්නේ. නැත්තම් ඔහේ යනවා ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ නැහැ. තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවයේ තියෙන්න ඕනේ. දැන් තමන්ගේ ප්‍රත්‍යක්ෂතාවය තමන්ට මිදුණු බව දැනෙනවා. මේ ලෝකේ බොරුවක් කියන එක තමන්ට ප්‍රත්‍යක්ෂයි. තමන් එහෙම තමන්ගේ ගේ ගිනි ගත්තත් අඩන්නේ නැහැ. කවුරු හරි බැනලා ගියයි කියලා ගාණක් නැහැ. කවුරු හරි මොන හරි අතක් හරි කපලා මොන හරි ගත්තට කපාගෙන යන්න කියලා ඉන්නවා. අලියෙක් ඇවිල්ලා මරන්න ගියත් ඇත්තටම රහතන් වහන්සේ දුවන්නේ නැහැ. අලිය ගහලා මැරෙනවා තමයි. කොහොමත් කොයි වෙලාවෙත් මැරෙන්නේ කියලා රහතන් වහන්සේ දන්නවා. අවබෝධයි. ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ තමන් මේ ලෝකෙ මිදිලා පුජ්‍යලයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂයි. දැන් පුජ්‍යලයක් නැති කෙනා කොහොමද පුජ්‍යලයක් වගේ ඉන්නේ? දැන් මේ සෝවාන් සකදාගාමි අනාගාමි රහත් භාවයට තමන් යනවා කියන්නේ මොකද්ද? සිතින් මිදෙනවා. අපචයන් උපචයන් නෙමෙයි අපචයන්. මේ වචන දෙක තමයි මේ පෙන්නන්නේ. අපචයන් කියන්නේ තමන් ඒකේ නිස්සරණ මග අත්හරිනවා. ජීවිතේ අත්හරින්නේ. මෙතන සබහාදහම් බවට පත් වෙනවා. මේ ජීවත් වෙන මොහොතේම. දැන් සබහාදහම අඬනවද? කැලි කැපුවයි කියලා. සබහාදහම අඬනවද? දැන් මේ ගහේ අතු කඩාගෙන ගියයි කියලා මේ ගහ අඬනවද? එහෙනම් ඔබ සබහාදහම් බවට පත් වුණොත් මොකද වෙන්නේ? ඔබ අඬනවද? හොඳට දකින්න ප්‍රත්‍යක්ෂතාවයේ තමන්ට දකින්න පුළුවන් තමන්ගෙම. තමන්ගේ මිදුණද නැද්ද කියන එක. තමන්ට එන ගින්න, ලතැවිලි, සෝතැවුල්, ශෝක පරිදේව දුක් එන්නේ නැහැ. මරණය අභිභව ගියා නම්. අන්න ඒක ප්‍රත්‍යක්ෂතාවයේ තුලින් තමන්ට සාන්දිටිකව දැනෙනවා. ඒකයි කිව්වේ අනුන්ගේ ගියාට ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ වාහනයක් ගිනි ගත්තට ප්‍රශ්නයක්. හැබැයි මගේ වාහනේ කිව්වොත් දැවෙන දැවීම කොහොමද? දැන් ඔබ බලන ධර්මයේ ඔබ තුලින්. ඔබ ඉන්නේ කොතනද? ඔබ ඉන්නේ පුහුදුන් මෝහගන අන්ධකාරේ පෘථග්ජන හිස් පුරුෂයෙක්. පෘථග්ජනෙක් නෙමෙයිද ඔබ? ඔබට පුළුවන් ද ඔතනින් ගැලවෙන්න? එහෙනම් ඔබ යථාභූත ඥානය දකින්න ඕනේ. ඔබ සත්‍ය දකින්න ඕනේ. එහෙනම් මේ ලෝකේ කෙනෙක් නැහැ, පුජ්‍යලෙක් නැහැ. මේ දැන් සිතක් හටගන්න නැති වෙන එක සබදාමේ සිද්ධිය. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධ ධර්මයේ දකින්න. දැන් ප්‍රතිපදාව යන්නේ කොහාටද? දැන් අපි ප්‍රතිපදා පුරාන්නේ පුහුණු වෙන්නේ ඔන්න ඕක දකින්න. ඕක බවට පත් වෙන්න පුරුදු වෙන්නේ පුහුණු වෙන්නේ. මොකද්ද මේ පුහුණුව? ප්‍රතිපදාව තියෙන්නේ තමන් ජීවත් වෙනකොටම මැරෙන්නයි. කොහොමද ජීවත් වෙනකොටම මැරිලා ආයි ජීවත් වෙන්නේ? අන්න මෙලොවනිත් මිදිලා එලොවනිත් මිදිලා කියන්නේ ওই කතාවටයි. තමන්ගේ ආත්මීයව තියෙන අර තණ්හාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. පුජ්‍යලයා කියන දේ නැති වෙනකොටයි ඒක සිද්ධ වෙන්නේ. තණ්හාව කියන එක හෙවණැල්ල වගේ. ඒක එහෙම අල්ලන්න බෑ. කාට හෙවණැල්ල අල්ලන්න පුළුවන්? බෑනේ. හෙවණැල්ල අල්ලන්න බෑ. ඒ වගේ තණ්හාව අල්ලන්න පුළුවන්. තණ්හාව අල්ලන්න බෑ. සිත අල්ලන්න පුළුවන්ද? සිත අල්ලන්න බෑ. දැන් මේක නැති වෙන්නේ කොහොමද? මෙතන අවබෝධයක් ඇති වෙන්නේ. මෙතන සංකිතේ නිබ්බිදාය කියන්නේ ඒකයි. අවබෝධයෙන් නිවන් දකින්නේ. තමන්ට ඥානයක් සකස් වෙනවා. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා කෙනෙක් නැති බව. දැන් පුංචි ළමයා සෙල්ලම් කරනකොට සෙල්ලම් ගෙදර ගිහිල්ලා අම්මා අර වතුර නැති අර කියන්නේ පුතේ මේ තේ එක හරි රහයි. නමුත් අර සෙල්ලම් ගෙදර තේ එකක් නැහැ. සෙල්ලම් ගෙදර අර ළමයා නිකන් දෙනවා මොකක් හරි අම්මේ බීලා බලන්න මේ තේ එක රසයිද කියලා. අම්මට අවබෝධයක් තියෙනවා මේක සෙල්ලම් ගයක් කියලා. ඒක නිසා අම්මා ඒක දැනගෙන රඟපානවා. පුතේ මේකට තව ටිකක් සීනි දාන්න. මේකේ තව සීනි මදි. දැන් තේකේ වතුරවත් නැහැ, තේකකුත් නැහැ, මුකුත් නැහැ. නමුත් මේ කතාවක් යනවා. පොඩි ළමයාත් එක්ක යන කතාව අම්මා අවබෝධයෙන් කරනවා. පොඩි ළමයා ඒ ජීවත් වෙනවා ඒක ඇතුළේ එහෙම දෙයක් හිත. රහතන් වහන්සේ නෙළුම් කලේ දිය බිඳුව නෙළුම් කොලේ නොතරවි ඉන්නාසේ රහතන් වහන්සේ මිනිස්සු සමග කටයුතු කරනවා. හැබැයි ඒ අනිත් මිනිස්සු වගේ පුජ්‍යලයක් නෙමෙයි රහත් භාවය තුල තියෙන. පුජ්‍යල භාවයෙන් නැතුව අනිත් අය වගේම කතා බහ කරනවා හැසිරෙනවා.
අවබෝධය තුළින්. තමන්ව අභිභවා ගිහිලා manussත්වයේ අභිභවා ගිහිලා තමන් දේවත්වයේ අභිභවා ගිහිලා තමන් ඒ කියන මහා ප්‍රඥාව අභිභවා ගිහිලා තමන් බුද්ධ තමන් රහත්භාවය ලබලා පුජ්‍යලයා නැති කරලා මුළු සසරම යා අවසන් කරලා තියෙනවා. එයා ආයි උපදින්නේ නැහැ. ඒ මොහොතේ උපදින්නේ නැහැ කියන්නේ මේ මරණ දවසක් නෙමෙයි. මේ මොහොතෙන් පස්සේ යා නැහැ. එයා මේ ෂණයෙන් පස්සේ කෙනෙක් නැහැ. එයා සත්‍ය දකිනවා. හැම එකෙම සත්‍ය දකිනවා. එයා හැම දෙයකම යථාභූත ඥානයේ ඉන්න කෙනා කියන්නේ අන්න එයාට. යථාභූත ඥානය කියන වචනේ කොච්චර ගැඹුරුද? මුළු ලෝකෙම සත්‍ය දකින කෙනා යථාභූත ඥානය තියෙන කෙනා. එයාට කෙනෙක් නැහැ. සබදාම් විතරයි. සබදාම් බවට පත් වෙනවා. එයාට ගේ කඩා වැටුණත් hina වෙතේ. ආ රෝමේ ගිනි ගනිද්දි වීණාව වැන කෙනෙක් ගැන කතා කරනවා. අන්න ඒ කෙනා තමයි රහතන් වහන්සේ. ඒ කෙනා තමයි සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගය තුල ඉන්න කෙනා. එයා පුහුණු වෙන්නේ එතනට. දම් බලන්න සිත නැති කරන්න සිත දඟලන දැඟලිල්ලයි නිවන් මඟ කියන්නේ. ඊටාම ගැඹුරුයි මේ කියන කාරණා. ඊටාම සරලව කතා කරන්න පුළුවන් කාරණාවකුත් නෙමෙයි. ඔබට මේකේ සත්‍ය මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබගේ දැන් මේ පේනවනේ මේ හිතනවා එළියෙමුකුත් නැහැ සම්මුතිය තුළ අපි මේ පරණ මතකයෙන් ඉන්නේ. අපි අතීතය තුළ ඉන්නේ. අපි මලවුන්ගේ ලෝකේ ඉන්නේ. ඒකෙන් පරිඋත්ථාන වෙනවා කියන්නේ සත්‍ය දකින්නවා. සත්‍ය දකින්නවා කියන්නේ නැවත උපතක් නැහැ. එතනින් අමරණීය වෙනවා. එයා කෙනෙක් නැති වෙනවා. සිතුවිලි දෙකක් අතර හිඩසක් තියෙනවා. දැන් මේ හිඩස තමයි මේ අවදි වෙන්නේ. එයා සිතුවිලි වල ඉන්නකන් ඒව තුල ඉන්නේ අතීතයත් එක්ක පෙරමතකෙත් එක්ක. පෙරමතකේ නැති මේ පෙරමතකේ කියන එක මායාව එයා දකිනවා. දැකපු තැන එයා මායාවෙන් මිදෙනවා. එයාට එළියෙන් මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෝප්ප තියෙන්නේ අපේ හිතේ, මේස තියෙන්නේ අපේ හිතේ. ඒ හිතත් ඇත්ත නෙමෙයි ඒක පෙරමතකයක්. අතීතේ මොකටද අපිට? දැන් එයා කොහොමද ලෝකයක් ඇත්තටම එයාට පිනවන්න ලෝකයක් තියෙනවද? මේ සත්‍ය දකින කෙනාට මේ ලෝකෙ මිදිලා මෙලොවින් සමුගෙන දැන් මෙයා මෙලොවත් නැහැ, එලොවත් නැහැ. එලවෙනුත් මිදෙනවා මේ කතාව තුළ. දෙලොවම ජයගෙනයි මේ කතාව තුළ රහත්භාවය ලබන්නේ. දැන් මේ අතභූත ඥානේ දකින්න කියන ප්‍රතිපදාව තුළ ඔය ප්‍රතිපදාව තමයි තියෙන්නේ. එයා සිත දකිනවා, සිතේ ඇත්ත දකිනවා, යථාර්ථය දකිනවා, සිත ඇත්ත දකිනකොට හැම දෙයකින්ම මිදෙනවා. ඒකයි නිබ්බිදාව. සිතෙන් සිත ගැනයි නිබ්බිදාවට එන්නේ. විමෝචන චිත්තං කියන තැනින් එන්නේ නිබ්බිදන්ති. නිබ්බිදාව කියන්නේ සිතේ කලකිරීම. සිතුවිලි ගැනයි කලකිරෙන්නේ. ඇයි සිතුවිලි අතීත සිතුවිලි වලට මොකටද වටිනාකමක්? ඒකට කලකිරෙනවා. නිබ්බිදාව. මේ එළියේ තියෙන ලෝකෙ ගැන මේ කලකිරීමක් නෙමෙයි මේ. මේ නිකන් මේ පු탁ජන භූමියේ කලකිරීමක් නෙමෙයි. මේ ලෝකෝත්තර භූමියේ නිබ්බිදාව ඊටාම ගැඹුරුයි. සිත සත්‍ය නොවන තැන එන නිබ්බිදාව. ඒ තුල තමයි යාට තණ්හාව නැති වෙනවා. ආශ්‍රව කෙලෙස් නැති වෙනවා. හැබැයි ඒක ටිකෙන් ටික වෙන්නේ. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති ඇලෙන්නේ නැහැ කිසිම සිතුවිල්ලකට. කිසිම සිතුවිල්ලක් යාට වටින්නේ නැහැ. ඔය දොස්තරලා ඉංජිනේරලා ජනාධිපතිලා එහෙම කතා නැහැ යාට. ඔය එකෙක්වත් ඔක්කොම සම්මුති නම් විතරයි. මොකෙක්වත් නැහැ යාට. ලෝකයක්වත් නැහැ. ලෝකයක් නැහැ කියන්නේ කවුරුත් නැහැ. හැබැයි මේක අවබෝධ ඥානෙයි තියෙන්නේ. එළියේ නැති වෙලා නෙමෙයි. එළියේ ওই තියෙන ඒවා එහෙමමයි. හිත ඇතුලේ අවබෝධයේ සත්‍ය දකින්න. යථාභූත ඥානෙ. ගැඹුරින් දකින්න ඕනි තැනක් ඒක. නිබ්බිදාති විරාගාන්ති ඇලෙන්නේ නැහැ. ඒවට ඇලෙන්නේ නැහැ එක සිතකටවත් හැම සිතකින්ම මිදෙනවා. ඒ විරාගාන්ති නිරෝධය යන්නේ එතනයි නිරෝධයට යන්නේ. එයයි සිතට හරයක් නැති වෙලා නිරෝධයට යනවා. ඒ නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී නැවත ගැට ගැහෙන්නේ සසරක්. සිතුවිලි වැල් තමයි සසර කියන්නේ. නැවත යාට ලොකු එකක්වත් යාට එළියෙන් හම්බ වෙන්නෙත් නැහැ, ඇතුලෙන් හම්බ වෙන්නෙත් නැහැ. තමනුත් කෙනෙක් පුජ්‍යලයක් හම්බ වෙන්නෙත් නැහැ. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කිව්වොත් හරි. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කිව්වහම දැන් ඔබ දැන් බලන් ඉන්නවා ඈත.
ඔබට කිසි දෙයක් නැහැ. පොල් ගස්ද, ගඹ ගස්ද මොකුත් නැහැ. එයා දන්නවා එහෙම දෙයක් එළියේ නැහැ කියලා. ඒතකොට එයා මොකද්ද බලන් ඉන්නේ? කිසි දෙයක් නැහැ. ඒක මොකද්ද පේන්නේ? හිස්. අන්න හිස් බැල්ම. දැන් ඔබ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලන්න එක මොහොතක්. ඔබට මේක කියනකොටත් දැනෙනව නේද? එකක්වත් එළියේ නැති වෙලා නෙමෙයි ඒ හැඩතල එහෙමමයි. හැබැයි ඒවට වටිනාකමක් නැහැ. ඇයි? සම්මුති ප්‍රඥාප්තිය එළියේ නැහැ. අන්න රහත් අන්න එයා තමයි ලෝකෙන් මිදිලා ඉන්නේ. ලෝකේ කියන්නේ සම්මුති ප්‍රඥාප්ති වලින් හදාගත්ත සිතුවිලි ලෝකේ. චිත්තේන නියති ලෝකේ යාගේ මිදෙනවා. අන්න සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ආයතන නිසානේ මේවා හැදෙන්නේ ඇස කන දිව නාසයෙන්. ඒවා ටික තමයි මේ දැන් ශුන්‍යාගාර වෙන්නේ. අන්න ශුන්‍යාගාරයට යනවා කියන්නේ ඕකට. නැතු මේ කවුරුත් නැත්තනකට යන එකක් නෙමෙයි. සිත ඇතුලේ ආයතන වල ශුන්‍යාගාරයට යනවා. ආයතන ශුන්‍ය වෙනවා. හිස් ගෙවල් වෙනවා. අය ඇස කියන්නේ රූපන රූපගේ හිස් වෙනවා. ශබ්ද කියන්නේ එතකොට කනන ඒ ගේ හිස් වෙනවා. ශබ්ද නැති වෙනවා. ඒ කියන්නේ කිසිම සම්මුති නාමකලින් ගන්න බෑ යාට දෙයක් එතනට. යා හිස් ලෝකයක් ජීවත් වෙනවා. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. දැන් මේ මහා සලායතන සූත්‍රයේ මෙතනට තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ඒකයි අපි කිව්වේ ඉස්සලා හිත දකින්න. ප්‍රතිපදාව පළවෙනි අදියර ඒක. දෙවනුවේ හිත බාහිර නෙමෙයි දකින්න මේ හිත ඒ සිතුවිලි පේනවා නෙමෙයි හිතනවා. තුන්වෙනුවේ පේ සිතත් ඒ අතීත අනාගත ඒ ඔක්කොම වර්තමාන මේ මොහොත පමණයි හිතන්නේ. ඒ මොහොතෙත් හැබැයි ඒක අතීත මතකයෙන් එනවා කියලා ගත්ත ගාම සිත දැකලා සිත බාහිර නෙමෙයි කියලා දැකලා හිතනවා කියලා දැකලා එනේන අරමුණු හැම එකකින්ම යා මිදෙනවා. ඇයි ඒ සිතත් බොරුවක් මායාවක් හිස් කියලා දකිනවා. ශුන්‍යතාවය දකිනවා. එයාට ක්‍රියාවලියක් විතරයි ලෝකේ තියෙන්නේ. එයාගේ අතපය හෙලවෙනවා. එයාගේ කකුල් වැඩ කරනවා. හැම ක්‍රියාවලියක්ම සිද්ධ වෙනවා. හැබැයි එකක්වත් කර්ම විපාක නැහැ. ක්‍රියාසිතක්. ඒ කෙනාට උපදින්නේ ක්‍රියාසිත. ඒ කෙනා ලෝකෙන් මිදිලා. කෙලෙස් නැහැ. සීනාසව රහතන් වහන්සේ බවට පත් වෙන්නේ ඔන්න ඔය ප්‍රතිපදාව තුලයි. ඒකයි අපි ඔබට කිව්වේ මේකේ ආරම්භයක් විදිහට හිත දකින්න ඕනි. ඊට පස්සේ හිත එළිය නෙමේ ඇතුලේ කියන එක දෙවෙනි අදියරට එන්න ඕනි. ඊට පස්සේ ඇතුල ගන්න හිතත් එයා දකින්න ඕනි. හැම මොහොතෙම එයා එතන අදියරෙන් අදියරට ටිකක් ප්‍රගුණ කර කර තමයි එන්න ඕනි. පළවෙනි අදියරේ ටිකක් මාසයක් දෙකක් අවුරුද්දක් හොඳට එයා හිත පේන තැනට එන්න ඕනි. සතියට එන්න ඕනි. සද්දා වීර්ය සතියනේ. ඒකට වීර්ය උත්සාහය සද්දා කියන්නේ ඇත්ත දකිනවා. සතිය කියන්නේ පේනවා. තැනට එන්න ඕනේ. එතන සමාධිය අනිමිත්ත සමාධියයි. එනේන නිමිත්ත දකින සමාධිය අනිමිත්ත සමාධිය. ඒ දකින සමාධිය තුළ තමයි ඒ සමාධියේ විදර්ශනාවෙන් දැකීමෙන් තමයි ඒ යථාභූත ඥානය පහළ වෙන්නේ. ඒ කෙනාට තමයි ඥානය තමයි යථාභූත ඥානය යන්න බලන්න වචනේ. ඥානය කියන්නේ එළිය ඉඳන් පේනවා තමන්ගේ හිත. තමන්ගේ දිහා එළිය ඉඳන් බලන් ඉන්නවා පිට කෙනෙක් බලන් ඉන්නවා වගේ. ඒ කෙනා මෙතන විඥානයේ නෙමෙයි. ඥානය කියන එක වෙනයි. ඒක සිතට සම්බන්ධ නැහැ. මේ කතාව හුඟක් වෙනස්. ඥානය කියන එක විඥානය නෙමෙයි. ඒ කතාව හුඟක් ගැඹුරුයි. නමුත් ඒක තමයි පරම සත්‍යය. ඒක තමයි අපි ඔබට මේ ප්‍රතිපදාව හැම දැනට අපිට අහන්න ලැබෙන මේ විද්‍යුත් මාධ්‍යවල හැම එකකින්ම අහන්න ලැබෙන සේරම හැම භික්ෂුන් වහන්සේ නමක්ම ඉදිරිපත් කරන මේ මාර්ග සියල්ල අපි අධ්‍යයනය කරලා කියුවේ ඒකයි. අපි ඒ අනුව හඳුනාගත්තා කිව්වේ ඒකයි ප්‍රතිපදාව කුමක්ද අපි ඒක තමයි අපේ ප්‍රතිපදාව කියලා කිව්වේ ඒකයි. අපිට ප්‍රත්‍යක්ෂ නැත්නම් අපි ඒක අයින් කරා මේකම කිව්වේ ඒකයි. අපිට ප්‍රත්‍යක්ෂ දේ අපි ප්‍රතිපදාව විදියට අද ප්‍රත්‍යක්ෂතාවයේ තුලින් අපිට මේ ධර්ම අවබෝධයි ප්‍රත්‍යක්ෂයි. අපිට ප්‍රත්‍යක්ෂ වුණු ධර්ම අපි ඔබට දේශනා කරන්න කියලා අපි කිව්වේ ඒකයි. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ නැත්නම් ඔබත් ඒක අයින් කරන්න කිව්වේ ඒකයි. ඔබට අපි දන්නවා මේක ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. ඒකයි බුදුන් වහන්සේ සිංහනාදෙක් කරනවා. බුදුන් වහන්සේ කියනවා මේක සාන්දිටිකයි, අකාලිකයි, ඒපස්සිකෝ මේකට කිසිම කාලයක් නැහැ. අතීත අනාගතය කියලා එකක් නැහැ. වර්තමාන මේ මොහොත විතර අකාලික දාමක් මේක. ඒකත් නැහැ කියන එක තමයි ඒපස්සිකෝ ඕපනායිකෝ කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඇවිල්ලා මේක බලලා මිසක් ඔබට මේක ගැන කියන්න බෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් ඔබ තමයි මේක බාරගන්නේ. ප්‍රත්‍යක්ෂ නැත්නම් කවුරුත් මේක බාරගන්නේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක්ට මේ ආගමක් ගැන කතාවක් නෙමෙයි මේ ලෝකේ සත්‍ය අවබෝධ කරගන්නයි කිව්වේ.
ඒකයි ධර්මතාවයේ ලෝක ධර්මතාවයක් තමයි බුදුන් වහන්සේ ලෝකෙට එලි කරා. සියලුම අනිතක බ්‍රාහ්මයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ එදා බුදු සමය තුළ හිටපු සේරම අන්‍යාගමිකයින් තමයි මේ අධ්‍යයනය කරේ මේ ධර්මය. ඔවුන්ට තේරුණා මේක ප්‍රත්‍යක්ෂයි කියලා. මේක සමන්ගේ දුකෙන් මිදෙනවා. තණ්හාව නැති වෙනවා. කෙලෙස් නැති වෙනවා. තමන් මනුස්ස ස්වභාවය අභිභවා යනවා. තමන්ට තේරෙන තමන් සසර දුකෙන් මිදෙනවා කියලා. ඒක ප්‍රත්‍යක්ෂතාවය තුළ සාන්දිටික වෙන්නේ. ඒකයි මේක සාන්දිටිකෝ, අකාලිකෝ, එයිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං කියන වචනයෙන් කිව්වේ. වෙතිතබ්බෝ විඤ්ඤෝ හේති. දැන් මේ ප්‍රතිපදාව තමයි අපි ඔබට පෙන්වුවේ. ඉතින් ඒක ප්‍රතිපදාව හොඳට දකින්න ලැබෙනවා මේ මහා සලායතනික සූත්‍රයේ හොඳට කෙනෙක් අධ්‍යයනය කරොත් ඒ ප්‍රතිපදාව කුමක්ද කියන එක ඔබටත් දැනේ. දැන් එතකොට ලෝකෝත්තර භූමිය ගැන කතා කරනකොට චක්කුං චක්කෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූත චක්කු විඥාන ඥානං පස්සං යථා භූත චක්කු සම්පස්ස ඥානං පස්සං යථා භූත. එතකොට යම් කිසි කෙනෙක් ඇස හරියාකාරව යථා භූත වශයෙන් දකිනවා නම් රූපේ යථා භූත වශයෙන් දකිනවා නම් ඒ වගේම චක්කු විඥානය යථා භූත වශයෙන් දකිනවා නම් ස්පර්ශේ වේදනාව යථාභූත වශයෙන් දකිනවා. එබඳු ඒ පුජ්‍යලයා එය ආදීනව දකිමින් වාසය කරන්නා වූ ඒ භික්ෂුව අපචයන් ගච්ඡanti. එයා කිසිම දෙයක් බාහිරෙන් උපචයන් වෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ, උපදාන වෙන්නේ නැහැ, රස වෙන්නේ නැහැ. ඒ එකතු කරන්නේ නැති අස්කරන ඒ පංච උපාදානස්කන්ධයේ මිදෙන ප්‍රතිපදාව තමයි ඒ ශික්ෂණය තමයි ශික්ෂාව කියලා බුදුන් වහන්සේ පනවන්නේ. නැතු මේ පංචශීල රකින්න එකක් නෙමෙයි මේ ධර්මයේ තුල තියෙන්නේ. පංචශීලයේ පංචශීල රකින්න එක අනිත් හැම ආගමකම තියෙනවා. ඒක අපි කිව්වේ ඔබට මුස්ලිම් ආගමේ අරක්කු බොන්නේ නැහැ. මුස්ලිම් අය අද බෞද්ධයෝ ගොඩක් අරක්කු බොනවා. මුස්ලිම් අය අරක්කු බොන්නේ නැහැ. මුස්ලිම් අය නීතියක් විදිහටම දාගෙන ඉන්නවා. එහෙන් මෙහෙන් ඒකත් කඩ නැහැ ඒකෙත් ඉන්නවා තමයි. නමුත් ඒගොල්ලෝ එකක් ගොඩක් එක රකින්න උත්සාහ කරනවා. පංචශීලයේ රකින්න අනිත් ආගම. සත්තු මරන්න, බොරු කියන්නේ, හොරකම් කරන්නේ. දැන් හොරකම් කරන්න කියනවද කිසිම ආගමක? හොරකම් කරන්නේ නැහැ නේ කවුරුත්. එද පංචශීලෙට නෝකයිත් වෙයි. ඉතින් ඕක ධර්ම මේ පරම සත්‍යයට කොහෙන්ද එහෙම එකක් කියන්නේ? ඔක්කොම ආගම් වල තියෙනවා බුදුහාමුදුරුවෝ කියනවාද? බුදුහාමුදුරුවෝ කියන්නේ පුබ්බේ අනුසුතේ ධම්මේසු. පෙර නොඇසූ විරුදහමක් මහණෙනි මම මේ කියන්නේ කියලා. කිසිම ආගමක මේක නැහැ කෙනෙක් කියලා ඉවරයි. මේ පරම සත්‍ය ආගමකට ආйти නැහැ. පංචශීලයක් තියෙන සමාජයේ පැවැත්මට. සමාජයේ සංස්කෘතිය එක එක රටවල ස්වභාවය අනුව ආගම් ටික හදාගෙන ඉන්නවා. ගැටලුවක් නැහැ. සමාජයේ පැවැත්මක් තියෙනවා. ඒකේම තිබුණා වේ. නමුත් පරම සත්‍ය කියන එක හොඳින් අවබෝධ කරගන්න. යමෙක් මේ ලෝකේ ඉන්න සේරම එකම මනුස්ස ස්වභාවයක් එකම හැමෝම උස්ප ගන්න හැමෝගෙම මගේ ලේ තියෙන මේ මොකද්ද කියන්නේ පරම සත්‍ය මේකේ ආගමක් නැහැ කියන්නේ ඒකයි ආගමක් කිව්ව ගමන් අරය වෙනයි මං වෙනයි පරම සත්‍ය කිව්ව ගමන් කවුරුත් වෙන නැහැ ඔක්කොම එකයි දැන් මේ කතාව තේරුණාද ඉතින් එතනට එන්න ඕනේ සත්‍ය කියන්නේ ලෝකයේ තියෙන එකම සත්‍යතාවයයි ඒ සත්‍යතාවය තුළ මේකේ වෙන කතා නැහැ මවුන්කයව නැහැ මැජික් නැහැ මේක ආයි මවපු කෙනෙක් ඒවම කතන්දර මුකුත් නැහැ මේක සබාධාමක් පමණයි බුදුන් වහන්සේ හැමතිස්සෙම පෙන්නන්නේ මේ සබාධාමෙන් න්‍යාය ඒ සබාධාමෙන් න්‍යාය තුළ තියෙනවා සිතුවිලි හැදෙන හැටි දැක්කොත් සිතුවිලි වල තමයි දුක තියෙන්නේ සේරම කතාව තියෙන්නේ මේක තුලයි. ඒකයි මේක මනෝපුබ්බංගම ධම්මා කියන්නේ. මේක මනස මුල් කරගත්ත ධර්මයක්. මනස තුලයි ලෝකෙම හැදෙන්නේ. ලෝකෙ මිදෙන මගත් එනම් මනසින්මයි මිදෙන්නේ. ඒක තමයි දකින්න ඕනි මාවත ප්‍රතිපදාව නිවැරදිව දකින්න ඕනි. එතකොට මේක අපි ඊගා සූත්‍රයට යමු. මේ මහා සලායතන සූත්‍රයම තමයි දෙකටම යන්නේ. තස්ස කායිකාපි දරතා පහියන්ති චේතසිකාපි දරතා පහියන්ති කායිකාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්ති කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්ති සෝ කායසු කම්පි චේතෝ සුකම්පි
පටිසංවේදේති. කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේති. දැන් මේ යථාභූතව සත්‍ය දකිනවා නම් කෙනෙක් මේ බාහිර නෙමේ. දැන් මේ සිත දකිනවා ඇත්ත. සිත සිතුවිලිත් ඒකත් ඇත්ත නෙමේ. මායාව ශුන්්‍යතාවය දකිනවා. දැන් මේ ප්‍රතිපදාව තුළ මේක දකින්න පුරුදු වෙන කෙනා මොකද එයාට වෙන්නේ? කායික විඩාව ප්‍රහීන වෙත්. චේසික විඩාව ප්‍රහීන වෙත්. කායික තැවිලි ප්‍රහීන වෙත්. ඔබට යම්කිසි ආසාවක් අහම ඒ ආසාව ඉෂ්ට කරගන්නකම් ඔබ මහා පිච්චෙනා නේද? ගිනි ගොඩක නේද? සමහරව විභාගයක් පාස් කරගන්න ඒක ඉවර වෙනකම් එයාට නිින්දක් නෑ නේද? සමහරු දරුවෙකුට අසනීපයක් වුණාම මේ දරුවා සනීප වෙනකම් නිින්ද යන්නේ නෑ නේද? සමහරු මොන හරි වැඩක් කරන්න ගත්තාම ඒ වැඩේ ඉවර වෙනකම් නිින්ද යන්නේ නෑ නේද? ඉතින් මේක තමයි කියන්නේ මේ දරතේ විඩාව තැවීම. අපි ඉන්නේ ගිනි ගොඩක. අපේ මනස නිතරම මේ සිතුවිලි ඔස්සේ දුවනකොට ගිනි ගොඩකපත් වෙනවා. හැබැයි මේ සිතේ ඇත්ත දකිනා නම් එයාට ඒ වැඩේම කරන්න පුළුවන්. ගයක් උනත් හදන්න පුළුවන්. ගිනි ගන්න ඕනේ. එයාට පුළුවන් මේක සිතෙන් මිදලා හැම කටයුත්තකටම යන්න. ඇත්තට මේක ප්‍රතිපදාව ඉතාම වැදගත්. අපි මේ කතා කරන අපි උනත් උපතින් රහත් වෙලා නැහැ. අපි මේ සාමාන්‍ය අනිත්‍යය වගේම අපි මේ අපේ දෙමාපිය පව මිත්‍යා දෘෂ්ටිකයි. අපි ගොඩක් සිංහල බෞද්ධ පවුල් දකින්නේ මේ බෞද්ධ කිව්වට ඒ ඔක්කොම බෞද්ධ නෑ අබෞද්ධ තමයි. ඇයි ඒ භව නිරෝධයක් ඒගොල්ලන් බයෙන් මිදෙන ගමනක් යන්නේ නැහැ කවුරුත්. බොහොම ටික දෙනා ඒක අවබෝධ කරන් ඉන්නේ. හැමෝම මේ මීට වැඩිය හොඳ ලෝකයක් දිව්‍ය ලෝකයක් හරි ඇති කියලා හිතාගෙන මේ තනිකර මිත්‍යා දෘෂ්ටික අනිත්‍යාගම වගේම තමයි බෞද්ධයොත් යන්නේ. ඒ තාක් එයාට බෞද්ධ ධර්මයක් නැහැ. ධර්මයේ දන්නේ නැහැ. බුදුදහම වැළලීලා කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. නමුත් ඒක වැරදි. ධර්මයේ හොඳින් තියෙනවා. ධර්මයේ දේශනා කරන කට්ටිය හරියට මේ ඉස්සරහා කාලේදී ඔබට දකින්න ලැබෙයි ලොකු වෙනසක්. අවුරුදු 3400ක් මේ රට ඔබ දන්නවා වඩවසම් යුගයට අහු වෙලා වහල් යුගයකටපත් වෙලා පන්සල් කුඩු කරලා හාමුදුරුවරු මරලා සමහර වෙලාවට සමහර ආගම් වල ඒගොල්ලෝ ආගම් නායකයෝ කියලා අද යදින්නේ අපේ සිංහල වැඩියෙන් මරපු මිනිස්සු. අපේ සිංහල ජනතාව සංහාරය කරපු අය අද මුනිවරයෝ විදියට රකින්න අය ඉන්නවා. යාඥා කරන අය ඉන්නවා. ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. සිංහලයෝ දහස් ගාණක් මරලා ඒ සිංහයෝ මරපු නිසා මේගොල්ලෝ ඒගොල්ලෝ මුනිවරයෝ බවට පත් වෙලා ඒගොල්ලෝ ඒ නාමයන් බැබලවනවා. අද ඒ සිංහලයන්ගේ ඒ ගම්මාන මරලා චෛත්‍ය කුඩු කරලා පන්සල් ගිනි තියලා හාමුදුරුවෝ මරලා මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම මේ රටින් අතු ගන්න කටයුතු කරපු ඒ අයව අද ඉස්මතු කරලා අපේ මේ ධර්මයේ සැඟවුණු ධර්මයේ අද අපි හිමින් එළියට අරගන්නවා. මේ ධර්මයේ තාම වෙනසිලා නැහැ. මේ ලෝක සබහාදාම වනසන්න බෑ. මේ ධර්මතාවයේ තමයි ලෝකේ අවසානයේදී එකම ආගම බවට පත් වෙන්නේ. අද ආගම් ගොඩක් තිබුණාට ලෝකේ ධර්මතාවයේ තමයි කවදා ඉස්මතු වෙන්නේ. ඒ ධර්මතාවයේ මරන්න බෑ කාටවත්. ලෝකේ තියෙන අනිත්‍ය ස්වභාවය තමයි කවදා ඉස්මතු වෙන්නේ. සමහර ආගම් බිහි වෙනකොට ලෝකේ රවුම් කියලාවත් දන්නේ නැහැ. ලෝකේ හිතන් හිටියේ පැතලී කියලා. ඒක නිසා ලෝකේ මවන්න පුළුවන් කියලා හිතන් හිටියා. නමුත් දැන් ලෝකේ රවුම් කියලා දැක්කම මේක වටේ රොකට් යනකොට තේරෙනවා මේක මවන්න බෑ කියලා. දැන් බලනකොට කෝටි ප්‍රකෝටි ගණන් දැන් තියෙනවා මේ වගේ ග්‍රහ ලෝක. දැන් බලාගෙන ගියා මවන එක කෝටි ප්‍රකෝටි ගණන් මවලා නැහැ. දැන් ඒකේම බොරුවක් බවට පත් වෙලා. දැන් මේක හැමදාම කරන්න බෑ. හැමදාම මිනිස්සුන්ව මේ වගේ මෝහණය කරලා බොරු කරන්න බෑ. කවදා හරි සත්‍ය එළි වෙනවා. මේ මනුස්ස මේ අපි මේ කතා කරන යුගයේ ඊටාම යුග පෙරලියක යුගයක්. තව අවුරුදු 50ක් යනකොට ඔබට දකින්න ලැබෙයි මේ ආගම් සංකල්ප වලට මොකද වෙන්නේ කියලා. සියල්ල බිඳ වැටෙනවා. දැන්ටත් විද්‍යාඥයෝ ඔප්පු කරගෙන ඉවරයි. සමහරව එලි කරන්නේ ආගම් වලට මේවා බලපාන. නමුත් මේ පරම සත්‍ය හැමදාම හංගන්න බෑ. අද ලෝකයේ විද්‍යාඥයෝ සත්‍ය දන්නවා. සත්‍ය එලි කරලා ඉවරයි. මේ සේරම බොරුවක් කියලා හැමෝම දන්නවා. සමහර දන්නේ නැති අය මෝඩයෝ විදියට දාලා තාම ඉන්නව මත් කර. මෝහණය කර ඉන්නවා. ආගම් වලින් ගැට ගහලා තියාගත්තේ නැත්නම් මේ සමාජය ඔක්කොම පිරිහෙනවා. ඒක නිසා මේ ආගම් පිරවල බෑ. මේගොල්ලෝ ඉන්න මිත්‍යා දෘෂ්ටි හරි ගැට ගහලා තියාගන්න වෙනවා. දැන් ලොකු ගැටලුවක් ලෝකෙට අනාගතයට මුහුණ දෙන්න වෙනවා. මේ ආගම් බිඳ වැටෙනකොට මොකද වෙන්නේ කියන එක. කොහොමත් ඉස්සරහා ඔබට දකින්න ලැබෙයි විශාල කතාවක්. ඒක තමයි මුරුගසම් වැස්ස.
අපි එතනින් එහාට ඒ ගැන කතා නොකරමු. අපි මේ ධර්මතාවය ඉස්මතු වෙන මේ යුගයේ ඔබ සමහර විට ඒ බොහොම ටික දෙනාගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ලෝකයෙන් මිදෙන ඒ ලෝතුරු සෝයටපත් වෙන ඒ ආත්මීය සංකල්ප වලින් මිදුණු ඒ මාර්ගය තුල ප්‍රතිපදාව තුල කටයුතු කරන ඒ සුගති පරායන වෙන ඒ මාර්ග ඥානය ලබන ඒ මුනිවරුන්ගෙන් කෙනෙක් ඔබ සසරින් මිදෙන කෙනෙක් ඔබට නැවත සසරක් නැති කෙනෙක් ඔබ සියලු සසර දුකෙන්ම මිදෙනවා මේ කතාව අපිට ගොඩක් කතා කරන්න තිබුණා නම් හොඳයි නමුත් විශාල පරාසයක් කතා කරන්න වෙනවා සරින් සැරේට අපිට මේ පරාසය අවදි වෙනවා නමුත් අපි මාතෘකාවට අවධානය යොමු කරන්න ඕනේ අපේ සූත්‍රයට අපි අවධානය යොමු කරන්න ඕනේ අතර කාලේ නැත්තම් අපිට ගොඩක් මදි වෙනවා දැන් මේ තස්ස කායිකාපි දරතා පහියන්ති චේසිකාපි දරතා පහියන්ති කියලා මේ කිව්වේ මේ කායික විඩාව දැන් මේ ඇත්ත දකින්නකොට එයා ගින්නල පත්තු වෙන්නේ එයාගේ සිතවල ඒ රාග දේශ මොහ ගින්න නැහැ තණ්හාව තුනී වෙනවා සියල්ලම ඡය වෙලා යනවා ආශ්‍රව ඡය වෙනවා කෙලෙස් ඡය වෙනවා ඒ කෙනාගේ හිත නිවෙනවා ඒ කෙනා සංසුන් සෝයක් සංසුන් මනසක් අභ්‍යන්තරයේ සිත අභ්‍යන්තරේ කාටවත් පේන්නේ නැහැ සමහරට අනිත් අය වගේම කටයුතු කරනවා. නමුත් අභ්‍යන්තරික මහා දියුණුවක් ලබනවා. ඒ තමයි මේ ශීනාශ්‍රව රහතන් වහන්සේ ගිය මඟ. මේ ප්‍රතිපදාව තුළ කටයුතු කරන කෙනෙක් සිත අවබෝධ කරගත්ත කෙනෙක් ලෝකය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා ලෝකයෙන් මිදෙනවා. සිතේ මිදෙනවා කියන්නේ සිතේ තමයි ලෝකෙම තියෙන්නේ. ලෝකෙම මිදෙනවා. හැබැයි එතන පුජ්‍යලයක් නැති වෙනවා. මේ ලෝකයේ අත්ත කතාව කෙනෙක් නැති බවයි. ඒ මායාව දකින්න එක කොයිතරම් අසීරුද? මෙතන පුජ්‍යලයක් නැහැ කියලා කොහොමද දකින්නේ? ඒක ඔබටත් මහා සංකීර්ණ ප්‍රශ්නයක් වෙයි. ඇත්තට මෙතන පුජ්‍යලයක් නැහැ කියලා කොහොමද කියන්නේ? මේ ඉන්නේ. මේ පේන්නේ. නෑ. ඔතන පේන කෙනෙක් නෑ. ඒක මහා ගැඹුරු මායාවක්. මැජික් ඕන තරම් අවබෝධ කරන්න පුළුවන්. හැබැයි මහණෙනි අස්ව ලෝමක් 100ක් කඩකට බිඳීද ඒකත් විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මහණෙනි මේ ධර්මය අවබෝධ කරනවා කියන එක නම් ලේසියෙන් කරන්න බෑ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ ධර්මය අවබෝධ කරගන්න එක ලේසියෙන් කරන්න බෑ. මෙතන කෙනෙක් නෑ කියන එක කෙනෙකුට කොහොමද අවබෝධ වෙන්නේ? කොහොමද ඒක අවබෝධ කරන්නේ? ඒක හිතන තරම් ලේසි නෑ නේද? දැන් ඔබ නෑ කියලා ඔබට තේරෙනවද? ඇත්තටම ඔබ කියලා කෙනෙක් නැහැ. ඔබ මේකේ වෙනින් පරයායක් ඔබට පෙන්නුවොත් මේකේ මේ වෙනින් පරයායක් අපිට ඔබට පෙන්වන්න පුළුවන්. මේ ශරීරයේ පොළොවට පස් වුණාට මේ සිත කතාව හුඟක් වෙනස්. කෙනා කියන එක ශරීරේ නෙමෙයි. ඔබගේ ඇඟේ කැලි ටික කපලා කවකට හරි දැම්මත් ඔබ ඉන්නවා. අයියේ සිත තියෙනවා. ඒ නිසා ශරීරය නෙමෙයි කෙනා. ඔබට සමහරලාට ඔය සමහර මිනිස්සු අපි දැකලා තියෙනවා ගිනි අරගෙන සමහර මිනිස්සු ඔය එක එකට පිච්චිලා විකෘති වෙලා කෙනා වෙනස් වෙලා ඒ වුණාට හිත ඒකමයි. සිත තමයි කෙනා. සිතත් හැබැයි මනෝපුබ්බංගම ධම්මා කියන්නේ ඒකයි. ඒකත් මායාවක්මයි. ඒ මායාව දකින්න එක නම් ලේසි නෑ. ඒකයි බුදුන් වහන්සේ ප්‍රතිපදාවක් පනවන්නේ. ඒ ප්‍රතිපදාව තුල මේ අපි පුංචි කාලේ ඉඳලා අපි ප්‍රතිපදාවක් නැතුනට අපි පුංචි කාලේ ඉඳලා අපි යනවා එක පුරුදු වෙලා. අපි දත් මදින්නේ පුරුද්දට. අපි ඇවිදින්නේ සමහරවිට පුරුද්දට. අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි පුරුද්දට. අපේ ඇඟ ඇතුලේ මේ හැම ෂණයෙම වැඩ කරන හાર્ට් එකක් තියෙනවා. ඔයක ඔබ හිතනවද? හිතලා වැඩ කරනවද? නැහැ. ඔය මැෂින් එක එතකොට ඔබට ඕන ඔබ හිතලා කරන එකක් නෙමෙයි. ඔබේ ඇඟේ ලේ පිරිසිදු වෙන්න හිතලාද? ඇඟේ ලේ පම්ප කරන්න හිතලාද? ඇත්තට කිව්වොත් ඔබ හුස්ම ගන්නෙත් හිතලා නෙමෙයිනේ. ඒක මොනවාද ඒතර ක්‍රියාවලිය? ඒවා උදෙක් ක්‍රියාවලිය. ඒවට හිමිකාරයක් නැහැ. ඒ වගේ මේ හිතටත් හිමිකාරයක් නැහැ. ඒ වගේම මේ ක්‍රියාවක් විතරක් මෙතන සිද්ධ වෙනවා. හේතු ඵල ක්‍රියාවලිය. ඒක අවබෝධ කරොත් සබහාදහම විතරයි හම්බ වෙන්නේ. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මායාව අවබෝධ කරනවා. දැන් කෙනෙකුට දේ දුන්න නැහැ කියන්න බෑ. හැබැයි ඒක මායාවක්. අල්ලන්න බෑ. මෙන්න මේ වගේ හිත අල්ලන්න බෑ.
මායාව. මේ තියෙනවා මේ නැහැ. මේ දැන් hina වෙලා ඉන්නවා. තව ටිකකින් අඬනවා. තව ටිකකින් බලවට කේන්ද කියලා රණ්ඩු කරනවා. මොකද්ද මායාව? hina වෙලා හිටපු එකද? ඒකත් පවතින්නේ නැහැ. අඬපු එකද? ඒකත් පවතින්නේ නැහැ. කේන්ති කියලා කෑ ගහපු එකද? ඒක පවතින්නේත් නැහැ. දැන් මොකද්ද මේ හිත? මේක ෂණෙන් ෂණෙන් වෙනස් වෙනවා. අපි රැවටෙනවා. අපි මේකට රැවටිලා ඉන්නේ. බොහොම පරිස්සමෙන් දකින්න ඕනි මේ පරම සත්‍ය කියන එක ලෝකේ තියෙන සත්‍ය කතාව. මේ තුල සත්‍ය තියෙනවා. ඕනතරම් බොරු කියතේ ඕනතරම් මිනිස්සු රවට්ටතේ බොරු කියලා. හැබැයි සත්‍ය හරි දුර්ලභයි. ඒක කියන කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. ඒක දකින කෙනෙක් දකින්නත් හරි අමාරුයි. හැබැයි ලෝකේ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය අවබෝධ කරපු අයත් ඉන්නවා. ඒ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ඔබට හිතුවොත්. වෙලා තියෙන්නේ ඔබ ඒක විශ්වාස කරන්නෙත් නැහැ. ඔබ ඒක විශ්වාස කළොත් ඔබටත් දැනේවි. ඒ සත්‍ය ඔබටත් අවබෝධ කරගන්න හැකියාව ලැබෙවි. ඔබ විශ්වාසයේ නැමැති මේ සත්‍ය කියන දෙයක් තියෙනවා. මම මේක හොයන්න ඕනි කියන හැඟීම આવොත් ඔබ නිවන් දකිනවා. ඒ මග යනවා. දැන් අපි ඊගව සූත්‍රයට එමු. දැන් අපි මේ සූත්‍රය තුල අපි පෙන්වුවේ තස්ස කායිකාපි දරතා පහියන්ති චේසිකාපි දරතා පහියන්ති කියලා මේ දරතේ කියන එක ප්‍රහීන වෙනවා. දරතේ කියන්නේ විඩාව, කයට සිතට දැනෙන විඩාව. කායික තැවිලි ප්‍රහීන වෙනවා, චෛසික තැවිලි ප්‍රහීන වෙනවා. චෛසික දැවිලි ප්‍රහීන වෙනවා කියන්නේ භික්ෂුව කාය සුඛයත් චෛසික සුඛයත් විඳිනවා කියන එකයි. කායම්පි ඒකයි අවසානයේදී කියන්නේ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේති කියන එක. ඒ සුඛම්පි කියන්නේ එයාට චෛසික වල ගින්න නෙදුනා සුවයක් දැනෙනවා. එතකොට ඒ කායට මේ නිමිදෙනකොට සුවයක් දැනෙනවා. යා තථා භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මා දිට්ඨි. සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙබඳු ඒ හික්මෙන භික්ෂුවගේ යම් දෘෂ්ටියක් තිබෙනවා නම් ඒ සම්මා දිට්ඨියයි. ඒ කියන්නේ යතා භූතස්ස දිට්ඨි සාසස්ස හෝති සම්මා දිට්ඨි. සියලු දෘෂ්ටි වලින් මිදුණු තැනයි ඇත්තටම මේ සම්මා දිට්ඨිය තියෙන්නේ. යතා භූතේව දකින්න කෙනාටයි සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ. සම්මා සංකප්පය හම්බ වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි. සම්මා වායාම තියෙන්නේ. ඒ කියන්නේ මේක දැකලා සිතේ ඇත්ත දකින්න මේ වායාම තියෙන්නේ සම්මා වායාම හම්බ වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි. ඒ වායම් කරන්නේ සිතේ ඇත්ත දකින්න. සිතක් කියලා එකක් නැති බව දකින්න. ඒ සම්මා සතිය කියන්නේ සිතේ ඇත්ත දකින කෙනා, සිතේ මිදුණු කෙනා හැම දෙයකම ඒ සත්‍ය දකින සතියක් තියෙනවා. සිහිය පිහිටනවා. අන්නේ ආ සම්මා දිට්ඨිය දකින කෙනා. සම්මා දිට්ඨිය දකින කෙනාට ඒ සම්මා සමාධිය හම්බ වෙන්නේ. ඒ සම්මා සමාධිය කියන්නේ එන සිත දකිමින් මිදෙන තැන තියෙන සමාධිසෝයයි. ඒක අනිමිත්ත සමාධිය. ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියයි මෙතන තියෙන්නේ. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත මේ ශුන්්‍යතාවයයි යට අවසානයේ හම්බ වෙන්නේ. එතන අප්‍රණීතයි ප්‍රණීත කියලා දේවල් නැහැ. එතන අනිමිත්තයි නිමිත්තක් යට දෙයක් කියලා එකක් හම්බ වෙන්නේත් නැහැ. සබා දහමක් පමණයි. මෙබඳු ඒ භික්ෂුවගේ හික්මෙන යම් දෘෂ්ටියක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨියයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සියලු මාර්ග ඒ හරහා වැටී තියෙනවා. ඊතුරු එලෙසම ලෝකෝත්තර නිවන් මඟ එයමයි. එනම් සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පුබ්බේවකෝ 50 කාය කම්මා, වචී කම්මා, ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවගේ කතා කර කර වැරදි වැඩ කර කර යන්නේ නැහැ. කාය කර්ම, වාක් කර්ම, ආජීව කර්ම. කාය කර්ම, වාක් කර්ම, ආජීවය කලින්ම පිරිසිදු වෙලා ඉවරයි. පුබ්බේකෝ 50 කාය කම්මං, වචී කම්මං, ආජීවෝ සුපරිසුද්ධෝ හෝති කියන්නේ කියනකොටම ඔබට තේරෙනවා
තොර කාය කම්ම වාචික කම්ම සේරම ආජීවය කියන්නේ ඔහුගේ වෙන ජීවිකාව සත්‍ය දකින්න එක වෙනවා. සත්‍ය දකින්න ජීවිකාව තමයි ඔහුගේ සම්මා ආජීවය බවට පත් වෙන්නේ. තස්ස ඒවං ඉමං ආරියං අට්ඨාංගිකං මග්ගං භාවයෝතෝ චත්තාරෝපී සතිපට්ඨාන භාවනා පරිපූර්ණං ගච්ඡanti තත චත්තාරෝපී ඉද්ධිපාදා භාවනා පරිපූර්ණං ගච්ඡanti පංචපි ඉන්ද්‍රයානි භාවනා පරිපූර්ණං ගච්ඡanti පංචපි බලානි භාවනා පරිපූර්ණං ගච්ඡanti සත්තති බොජ්ජංගා භාවනා පරිපූර්ණං ගච්ඡanti මේ වැඩිම තුලින් සත්‍තිස් බෝධිපාශික ධර්ම වැඩෙනවා. අපි ඔබට නිතරම කිව්වා සද්ධා කියන්නේ මේ සත්‍ය දකින්න එක හිතේ. විරිය කියන්නේ ඒක පෙන්වන ගන්න වීරිය. සතිය කියන්නේ ඒ සිතේ සත්‍ය දකින්න එක. සද්ධා වීරිය සති සමාධිය කියන්නේ සත්‍ය දකින්න ස්වභාවයටමපත් වෙච්ච සමාධියයි. ඉතින් පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. පංච බල ධර්ම වැඩෙනවා. ඒවා බලයේ බවට පත් වෙනවා. નિરાයාසයෙන්ම පේන්න ගන්නවා සත්‍ය ලෝකයෙන් බවට පත් වෙනවා. අන්න ඒකේනා සති ධම්මවිජය විරිය සතිය කියන්නේ පේන එක ධම්මවිජය කියන්නේ ධර්මයේ පෙන්නනවා හිතට විරිය කියන්නේ වීරයක් ඇතුව කරන්නේ සති ධම්මවිජය විරිය පස්සද්ධිය කියන්නේ හිත සැහැල්ලු වෙනවා සිත මිදෙනවා සමාධිය කියන්නේ ඒකේනා සමාධි සෝයක් සත්‍ය දකින්න සෝයක් සත්‍ය දකින්න සමාධියක් තියෙනවා අන්න සත්ව බොජ්ජංග වැඩෙනවා සති ධම්මවිජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛාවට එනවා උපේක්ඛා සිත කියන්නේ ලෝභ දේශ මෝහ නැති ඇලෙන්නේ ගැටෙන්නේ නැති හොඳ නරක කියලා එහෙම කිසිම දෙයක් නැති උපේක්ඛාවයි උපේක්ඛාව තුල තියෙන්නේ හිස් ස්වභාවයයි ඒ උපේක්ඛා සිත කියන්නේ සිතක් නැති තැනමයි උපේක්ඛාව සිතින් මිදුණු තැන උපේක්ඛා සිතයි සිත කියන එක ප්‍රවාහයක් ගඟ කියන එක දෘෂ්ටියක් ප්‍රවාහයක් වැස්ස කියන එක කොතනවත් අල්ලන්න බෑ වතුර යහුවේ දෘෂ්ටියක් ප්‍රවාහයක් ඒ වගේ සිත කියන්නේ දෘෂ්ටියක් එහෙම දෙයක් ලෝකේ නෑ මායාව තස්ස ඒවං ඉමං අරියං අට්ඨාංගිකං මග්ගං භාවයතෝ චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පරිපූර්ණං ගච්ඡanti චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූර්ණං ගච්ඡanti පංචපි ඉන්ද්‍රයානි භාවනා පරිපූර්ණං ගච්ඡanti පංචපි බලානි භාවනා පරිපූර්ණං ගච්ඡanti සාන්ති බොජ්ජංගා භාවනා පරිපූර්ණං ගච්ඡanti මේ වැඩිම තුලින් සත්‍විස් බෝධිපාශික ධර්ම වැඩෙනවා සතර ඉර්ධිපාද වැඩෙනවා සතර සතිපට්ඨානේ වැඩෙනවා ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා චන්දං ජනේති වායමිති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති ඒ සිතත් ප්‍රඥාවත් වඩමින් පජහති ඒ සත්‍ය දකින කෙනා ඒ කැමැත්ත ඡන්දේ නිසා මේ සිතෙන් මිදෙන ඡන්දේ ඒ ඇතිවයි මේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපන් අකුසල් නූපදීම උපන් අකුසල් ප්‍රහීන කිරීම නූපන් කුසල් උපදවීම උපන් කුසල් වැඩි දියුණු කිරීම මෙතන කියන්නේ සිතුවිලි කියන්නේ අකුසල් ඒ සිතුවිලි වලින් මිදෙනවා සිතුවිලි වලින් මිදුණු තැන කුසලය කියන්නේ සතියයි හම්බ වෙන්නේ ඒ මොහොතට අවදිය කියන තැන ශුන්‍යතාවයයි සතිය කියන්නේ සිතුවිලි නැති තැනයි ඒ කියන්නේ කුසලයේ තියෙන්නේ අද බොහෝ අය කතා කරනවා කුසලයේ කියලා හොඳ දේ කරන එක අකුසලයේ කියලා වැරදි දේ කරන එක හැබැයි දෙකම අන්ත දෙකක් සත්‍යම ඔබ දකිනවා නම් සිතුවිලිම අකුසලයයි සිතුවිලි වලින් මිදුණු තැනයි සැබෑම කුසල සිත තියෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය තුලින් සලායතන හික්මෙනවා එලෙසම සතර ඉර්ධිපාද සම්පූර්ණ වෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සම්පූර්ණ වෙනවා සප්ත බොජ්ජංග සම්පූර්ණ වෙනවා තස්මේ දේව ධම්මා යුගන්දා වත්තන්ති සමතෝච විපස්සනාච එබඳු භික්ෂුවගේ සමතයත් විපස්සනායත් දෙකම යුගන්ධ වශයෙන් වැඩෙනවා. ඇත්තටම සිහිය හිතට පිහිටනවා කියන්නේ සමතයයි. ඒ සමතේ තමයි එනේන සිත සිහිය පිහිටවල බලන්න ඕනේ. ඒ කෙනාගේ විපස්සනා කියන්නේ සිත එනේන සිත දකිමින් මිදෙන තන විපස්සනා. මෙතන සිහියත් ඕනි නුවණත් ඕනි. සමතයත් ඕනි විපස්සනාත් ඕනි. හැබැයි මේ අවසානයේදී තමයි ඔබට මේ අනාගාමී දර්ශනීය සත්‍ය දකින්න කෙනා සිතේ ප්‍රතිපදාවට මාර්ගයේ තියෙන කෙනා මාර්ගයේ උපදින්නේ නාම රූප දෙකෙන් මිදුණු තැන සිතවිලි වලින් මිදුණු තැන ශුන්‍යතාවයේ තුල ඒ සිතේ සත්‍ය දකින්න තැන ඥානයේ තුලයි මේ කියන
කතාව භාවනාව කියන තැන බුදුන් වහන්සේ සබ්බවස සූත්‍රයේ දස්සනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා පටිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා අවසානයේදී පෙන්වන්නේ භාවනා පහතබ්බා. අපි භාවනා කරන්නේ එහෙමනම් අනාගාමී වුණාටත් පස්සේ වෙනවා. ඒක තමයි ගැඹුරුම තැන විමෝචන චිත්තං කියන තැන භාවනාව කියන තැන. නමුත් අපි දකිනවා මේ සතර ඉරියව්වෙම කරන භාවනාවක් තමයි භාවනාව කියන සම්මුතිය තුළ අද කතා කරන වේදේ තුළ තියෙන ප්‍රාණායාම නෙමෙයි අපි කතා කරන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ දර්ශන සමාපත්තිය සෝවාන් සකදාගාමි අනාගාමි මේ මාර්ග තුල අවසානයේ තියෙන භාවනාවක් තියෙනවා. ඒක තුල හික්මීමක් තියෙනවා. ඒක තුල මේ කෙනෙක් පුජ්‍යලයක් නැති තැන ඥාන අවදි වෙන තැන අභිඥා තියෙන තැන මේ භාවනාවක් තියෙනවා. හැබැයි සතර ඉරියව්වෙම භාවනාව දිගින් දිගටම අවස්ථානුකූලව ගැළපීම භාවනාවක්ම තමයි. සිත දකිමින් මිදෙන තැන සතර ඉරියව්වෙම භාවනාවක් තියෙනවා. එබඳු ඒ භික්ෂුවගේ සමතයත් විපස්සනාව දෙකම යුගන්ධන් වශයෙන් වැඩෙනවා කියන්නේ ওই සිත දකින්න තැන යුගන්ධන් විපස්සනාවක් තියෙනවා. සෝය ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මා අභිඤ්ඤා පජහත යේ ධම්මා අභිඤ්ඤා භාවනා භාවේ තබ්බා තේ ධම්මා අභිඤ්ඤා භාවේති යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තබ්බා යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා රෝති. මේවා ගොඩක් අය දන්නේ නැහැ. අපි ඒක දැක්කා. ධර්මයේ දේශනා කරන ගොඩාක් ඒවා අපි දේශනා අහන් ඉන්නකොට අපිට තේරෙනවා. ගොඩක් අය දන්නේ නැහැ විඥානය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඥානය කියන්නේ මොකද්ද? අභිඥා කියන්නේ මොනවද කියලා. නමුත් මේ සේරම සිතින් ඔබට දකින්න පුළුවන්. සිත කියන්නේ විඥානේ. ඒකේ අනිත්‍ය ඒ සිතේ සත්‍ය දකිනකොට ඒ සිත මායාව අවබෝධ වෙනකොට ඒක ප්‍රඥාවෙන් වෙන්නේ. හැබැයි ඒක දකිනකොට බාහිර කෙනෙක් ඉන්නවා වගේ Tamanට Tamanගේ දිහා දකින්න ඥානයක් එනවා. ඒ ඥාන නැතුව කවුරුත් මේ ඉතුරු ටික යන්න බෑ මාර්ගය තුල. නාම රූප දෙකේ මිදෙනකොට බාහිර නෙමෙයි හිතත් නෙමෙයි කියලා හිතෙනුත් මිදෙනකොට ඒ කෙලෙස් තියෙනකන් එයා සිතේ සත්‍ය දැක යන්න ඕනේ. සෝවාන් තැනත් මාර්ගයේ තියෙන තැන එයා සිත පෙන්වන්න ඕනේ. එයා ඊට පස්සේ රූපයෙන් මිදෙනවා බාහිර නෙමෙයි කියලා මිදෙනවා. බාහිර නෙමෙයි කියලා මිදෙනකොටම ඒකේ නා පුජ්‍යල භාවයේ මිදලා දකින්නකොටම සෝවාන් එක මොහොතක් හරි සත්‍ය දකින්නවා. සෝවාන් ඵල ඥාණයට එනවා. අන්න ඒ කෙනාට කෙලෙස් පේනවා. ඒ මේ හැම තැනම ඥානයත් එක්ක මේ කසිය පීඨවනවා. හැබැයි මේ සිත මිදෙන තැන තමයි ඥානෙ සකස් වෙන්නේ. හැබැයි මේ ඥානෙ සකස් වෙනකොට මේ කෙනා බාහිර සිත දකිනකොට බාහිර නෙමේ ඇතුලේ කියලා සිතනවා, පේනවා නෙමේ හිතනවා කියලා. හැබැයි හිතන දේ සිතුවිලත් මායාව දකිනකොට ඒ කෙනාට මේ ඇත්ත ලෝකයේ ගිලිහෙනවා ටික ටික හරයක් නැති වෙනවා. අසාරයට යනවා. නිබ්බිදාව කලකිරීමට එනවා සිත ගැන. අන්න එතන තමයි ඒ කෙනාට අනාගාමී භූමියට එන පාර එන්නේ. හැබැයි එතන අනාගාමී මාර්ගඥානෙ තියෙනවා. හැබැයි සකදාගාමී මාර්ගයක් ඔබට පේන්න තියෙනවා. ඔබට පේන්නේ නැති වුණාට මේ මාර්ගයේ යනකොට එයා බාහිරින් මිදෙනවා, නාමිනුත් මිදෙනවා, නාමේ සත්‍ය දකින තැන යට සකදාගාමී මාර්ගයේ පේනවා. හැබැයි එයා එතන සත්‍ය දැකලා ඒකෙන් මිදෙනකොට අනාගාමී මාර්ගයේ පේනවා. හැබැයි මෙතන හැම තැනකදීම මේ සික්ඛා එක උප්පද සික්ඛා එක නිරුද්ධද කියන මේ ක්‍රමයකට යන්නේ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඒ වගේම මේකේ අනුපූර්ව සික්ඛාවක් තියෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. සෝවාන් වෙන මාර්ග ඥාණයට කරන දේ ප්‍රතිපදාව ඇත්තටම ඒ ප්‍රතිපදාවම ඒ විදිහට ස්කන්ධය උදය දැකීම වුණාට මේක ප්‍රායෝගිකව දකිනකොට ඒකේ ඔබට වෙනස දැනේ ඥාණයට. අනාගාමී මාර්ග ඥානයේදී වෙනසක් තියෙනවා. ඥාණයට ඒක දැනෙන්නේ. අතන තියෙන තත්ත්වෙ නෙමෙයි මෙතන ඊට වැඩි දියුණු තැනක් තියෙනවා. මේකත් මිදෙනකොට එයාට දැනෙනවා මේ හිත මිදි යනවා. ගැලවෙන ස්වභාවය ඔහුට දැනෙනවා ඥාණයට. හැබැයි මාන්නය තියෙනවා මම දැන් මිදෙනවා කියන මාන්නය. ඔය ඔක්කොම මාන්නයත් එක්ක තමයි මේ යන්නේ මේ ගනුදෙනුව. මේ ගනුදෙනුව උද්දච්ච මාන්නයත් එක්ක යනවා අවසානයේ කොටසෙදී ඔබට දකින්න ලැබෙයි. එතන නිවන් මගට එනවනම් රහත් භාවයට එනවනම් අනාගාමී භූමිය පහු කරනවා ඔබට දකින්න ලැබෙයි මොනවද මේ කියන මාන්නය උද්දච්ච අවිද්‍යාව කියන්නේ. තණ්හා මාන දිට්ඨිය හොඳට පේන්න තියෙනවා. ඒ ආයේ ඥාන සකස් වුණාම හොඳටම පේනවා. තමන්ගේ මේවා පේනවා. අනුන්ගේවත් පේනවා. පරිච්ඡ විඥාන ඥානෙත් තියෙනවා. තමන්ගේ ඥානෙත් තියෙනවා. පුබ්බේ ඥාන ඥානෙත් තියෙනවා. ඒත් එක්කම ඒ කෙනාට එතන ආසවක්ඛ්‍යා ඥානෙ මෙයාට පහළ වෙනවා. නෑ කියන්න එපා පහළ වෙනවා.
ඥාන හරහා තමයි අවසානයේ මේ ගමන යන්නේ. ඒක නිසා තමයි මේ සලායතන සූත්‍රයේ ගොඩක් අය මේ අවසාන ටික ඇයි දේශනා කරන්නේ නැත්තේ? තේරෙන්නේ නැති නිසා. මේ ඥාන ඊටාම වැදගත්. මේ ඥාන තියෙන අයට තමයි නිවන් මඟ හම්බ වෙන්නේ. සෝය ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤා කියන්නේ එබඳු ඒ භික්ෂුව යම් ධර්මයක් තිබෙනවා නම් අභිඥාවෙන් දත යුතු එය දැනගනි. මේක මේ උදෙක් කතාවක්වත් මේ සූත්‍රයක්වත් මොකක්වත් නෙමෙයි. තමන්ගේ හිතේ ප්‍රත්‍යක්ෂතාවයේ තුල තමන්ට දැනෙන එකක්. ඥානෙ තමන්ට දැනෙනවා. එබඳු ඒ භික්ෂුව යම් ධර්මයක් තිබෙනවා නම් අභිඥාවෙන් දත යුතු ඒ දැනගනි. හැබැයි තමන්ගේ සිත බාහිරේ ඉඳන් දකින්න වගේ ඥානයක් තමන්ට වෙන්නේ මොකද්ද කියලා තමන්ට ඥානෙකිනුයි දැනෙන්නේ. එතනිනුයි ඵල ඥාන සකස් වෙන්නේ. ඒ තාක් ඵල ඥානෙ තමන්ට නැත්තම් තමන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ මේ ගමන. මේ ගමන අනිවාර්යයෙන් මෙයාට ඥානෙ සකස් වෙනවා. සිත දැකලා මිදි මිදි යන්න ඔබට ඥාන සකස් වෙන ඔබට දැනේවි. ඔබ බය නැතුව මේ ප්‍රතිපදාවට එන්න. අපි අප වෙනවා ඔබට. ඔබ අනිවාර්යයෙන්ම නිවන් දකින්න. ඔබ අනිවාර්යයෙන්ම සෝවන් මාර්ගයට එනවා. ඔබ අනිවාර්යයෙන් මේ ආත්මෙදිම මේ සසර දුකෙන් මිදෙනවා. ඔබ දිව්‍ය ලෝකයට යන්නේ මැරලා නෙමෙයි ජීවත් වෙනකොට. ඔබ බ්‍රහ්ම ලෝකයට යන්නේ මැරලා නෙමෙයි ජීවත් වෙනකොටම මේ සිත තුළ. ඔබ සුද්ධාත්මේ බවට පත් වෙන්නේ මැරලා නෙමෙයි මේ ජීවත් වෙනකොට. ඔබ සුද්ධාවාසවල උපදින්න අවශ්‍ය නැහැ. ඒ සියල්ල සිද්ධ වෙනවා. ඔබ ලෞතුරු සෝයටපත් වෙන්නේ මැරලා නෙමෙයි මේ මොහොතේමයි. යමෙක් මේ ධර්මයේ මේ මොහොතේම තමන්ගේ හිතෙන් ප්‍රත්‍යක්ෂ කරගුණා නම් තමන්ටම දැනේවි තමන් කොතනද ඉන්නේ කියලා. කෙනා නැති වෙනකොට තමන්ට දැනේවි. විඳින සෝයේ සුඛේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං. එවැනි ප්‍රණීත සෝයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඔබ බඩු බුට්ටුවකින් මොන දේ ලැබුවත් ඔබට දැනේවි එදාට කවදාවත් මෙච්චර සෝයක් මට දැනෙලා නැහැ කියලා. ඔබට දැනේවි ඔබ මිදෙන තැනම තියෙන සෝය මොකක්ද කියන එක. ඔබට මේ දෙයකට ඇවිල්ලා තියෙන ගින්දර වලින් මිදෙනකොට තියෙන සෝයක් ගැන මේ කතා කරන්නේ. ඒ සෝය පුජ්‍යලයකට දැනෙන එකක් නෙමෙයි. ඒක ඥානයකට දැනෙන. ඒ සබදාමේ ඔබට දැනුණත් සේරම ප්‍රශ්න සේරම මොන හරි තිබිලා ඉවර වුණා සහැල්ලුවක් දැනෙනවනේ. අපි හිතමු ඔබ මොකක් හරි ගයක් හදන ගිය හදලා ඉවර වුණාම ඔබට සහැල්ලුවක් දැනෙනවනේ. ඒ සියල්ලේ මිදුණාම එන සහැල්ලුව තමයි සුවේ. ඔබ වාහනයක් ගන්න උත්සාහ කරන ඔබ වාහනේ අරන් ඉවරනම ඔබට සහැල්ලුවක් දැනෙනවනේ. ඒ හිතේ ඒ ආතතිය තමයි ඒක තිබුණු සිතුවිල්ල මිදුණ එකයි සහැල්ලුව. ඔබට තේරුන්නේ නැතුණාට වාහනයෙන් ගත්ත නිසා නෙමෙයි ඔබට සුවේ දැනෙන්නේ. වාහනේ කියන සිතුවිල්ලෙන් ඔබ මිදෙනවා ගත්තට පස්සේ ඒක එතන ඉවරයි. විභාගයක් පාස් කරාට පස්සේ ඔබට සුවයක් දැනෙනනේ. ඒ විභාගේ දින්න නිසා නෙමෙයි. ඒ විභාගේ ඉවරයි කියන ඔබේ සිතෙන් ඒක අස් වෙනවා. සිතුවිල්ල බරයි, දරතයි, ගින්නක්. හැබැයි සිතුවිල්ල මිදුණු තැන ඔබට සුවයක් තියෙනවා. ඔය හැම තැනම සුවයක් තියෙනවා ඔබට. යමක් අල්ලගත්තද විභාගයක්ද, ඉගෙනීමක්ද, ජොබ් එකක්ද, ව්‍යාපාරයක්ද මොකක් හරි දෙයක් ඔබ අල්ලගත්තත් ගින්නක්. හැබැයි ඒක ඉවර වෙච්ච ගාම සෝයේ සුඛේ ඔබට හම්බ වෙනවා. අන්න ධර්මයේ තුල පෙන්නන ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ. දැන් දැක්කද ඒක? සියල්ල සිත ගින්න මිදුණු තැන දැනෙන සෝයේ සියල්ල අවසන් වුණාම දැනෙන සෝයේ සාන්තයි ප්‍රණීතයි. ඔබ මරණයක් නැහැ කියන එක අවබෝධ වුණාම කොහොම සෝයක් දැනෙන්න ඕන? දැන් ඔබ මරණයක් තියෙන ඉඳන් හැමතිස්සෙම බයයි ඉන්නේ, මරබියනේ ඉන්නේ. අසනීපුණත් බයයි, මැරෙයි කියලා බයයි. එහෙමනේ. දැන් ඔබ මරණයක් නැහැ කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? කොයිතරම් සෝයක් දැනෙනවද? දැන් මරණයක් නැති කෙනෙක් කොහොමද ඉන්නේ? දැන් හිතා ගන්න පුළුවන් ද සදා අමරණීය කෙනෙක්ගේ ස්වභාවය? කොයිතරම් සෝයක් තියෙනවද? දැන් එයාට මරණ කතාවක් නැහැනේ. ඒතකොට දැන් එයාගේ මරණ බිය සම්පූර්ණයෙන් නැති වෙනවානේ. මරබිය නැහැනේ. මරබිය නැති තැන දැනෙන සෝය ගැන ඔබට හිතන්න පුළුවන්. නිකන් සිතුවිල්ලකටවත් හිතන්න පුළුවන්. ඇත්තටම සෝයක් තියෙනවා. ඔක ඔබට දැනෙලා නැහැ. ඒක නිසා ඔබ ඒක ගැන දන්නේ නැහැ. ඒකට ඕනි කරන ඥාන ඔබට නැහැ. ඔබ අන්ධකාරයේ ඉන්නේ. ඔබ මරණයට බයයි ඉන්නවා. මැරෙයි කියලා හිතේ. මැරෙන කෙනෙක් ඉන්නේ නැහැ. ඔබ මෝඩෙක් බව ඔබ දන්නේ නැහැ. හැබැයි මේ සත්‍ය අවබෝධ කරපුවා දන්නවා. අර අසේවනාච බාලාණන් කියන එක බුදුන් වහන්සේ කියනවා බාලයෝ ආශ්‍රයට යන්න එපා කියලා. සත්‍ය අවබෝධ වුණාට පස්සේ. ඒ මැරෙන මිනිසුත් එක්ක නොමැරෙන මිනිහෙක් කොහොමද ඉන්නේ? ඒක නිසා තමයි මේ ප්‍රතිපදාව තුළ යනකොට ඔබ බොහොම පරිස්සමෙන් ඕනි කටයුතු කරන්න. මොකද ඔබ යන්නේ මැරෙන්නේ නැති කතාවක් ඇතුලේ. නමුත් ඔබ ආශ්‍රය කරන්නේ මැරෙන මිනිස්සු. කොහොමද ඔබ යන්නේ දැන්? ඔබම හිතලා බලන්න කොහොමද මේ ප්‍රතිපදාව යන්නේ කියලා.
දැන් ඔබට සිද්ධ වෙනවා එහෙමනම් මේ මිනිස්සුගේ පොඩක් ඈත් වෙලා කටයුතු කරන්න. ඇත්ත කතාව තමයි ඔය කිව්වේ. ඕක තමයි පෙන්නන්නේ පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා කිය. ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සබ්බව සූත්‍රය මොකද්ද මේ කිව්වේ කියලා. හරි. අපි මේ කියන වාක්‍යයේ බුදුන් වහන්සේ මේ අවසාන කොටස යන්නේ මහා සලායතන සූත්‍රයේ සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤාය තේ ධම්මා අභිඤ්ඤා පරිජානාති. එබඳු ඒ භික්ෂුව යම් ධර්මයක් තිබෙනවා නම් අභිඥාවෙන් දත යුතු එය දැනගනි. අභිඥාවෙන් ප්‍රහීන කළ යුතු ධර්මයක් තිබෙනවා නම් ඒ භික්ෂුව තුළ එය ප්‍රහීන වේ. දැන් දැනගත යුතු අභිඥාවෙන් ධර්මය අභිඥාවෙන් ඒක දැනෙනවා ඇත්තටම. ප්‍රහාණය වෙන දේවල් අභිඥාවෙන්ම ප්‍රහාණය වුණ බව දැනෙනවා. යම් ධර්මයක් අභිඥාවෙන් වැඩි යුතු නම් ඒ වැඩෙන බව දැනෙනවා. යම් ධර්මයක් අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ඒ ධර්මයේ සාක්ෂාත් වන බව දැනෙනවා. මොකද්ද මේ කිව්වේ? සෝ ය ධම්මා අභිඥා පරිඤ්ඤය තේ ධම්මා අභිඥා පරජානාති. ය ධම්මා අභිඥා පහතබ්බා තේ ධම්මා අභිඥා පජාති. ය ධම්මා අභිඥා භාව තේ තබ්බා යේ තේ ධම්මා අභිඥා භාවේති. යේ ධම්මා අභිඥා සච්චිකා තබ්බා තේ ධම්මා අභිඥා සත්‍තිකරෝති. දැන් මොනවාද මේ කියන අභිඥාවෙන් ප්‍රහාණය කරන ඒවා? අභිඥාවෙන් ප්‍රහාණය දැනෙන ඒවා. මේ දැනෙන එක තමයි ඥානය තුල තියෙන්නේ. ඒතකොට අභිඥාවෙන් පිරිසිදු දත යුතු ධර්මයේ මොනවාද? පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීමයි නිරුද්ධ වීමයි. අභිඥාවෙන් පිරිසිදු දත යුතු ධර්මය. අභිඥාවෙන් ප්‍රහාණය මොනවාද ප්‍රහාණය වෙන්නේ? මේකෙන් ආශ්‍රව කෙලෙස් තණ්හාව අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. මේ ප්‍රතිපදාව යමෙක් පුරනවා නම් සිත දකිනවා නම් සිතේ සත්‍ය දකිනවා නම් පේනවනේ මේ හිතනවා කියලා දකිනවා නම් හිතත් මායාවක් කියලා දකිනවා නම් මායාවේ තුල කිසි දෙයක් නැහැ ශුන්‍යත්වයේ දකිනවා නම් ඒ ප්‍රතිපදාව තුල එනේන සිත දකිමින් මිදෙනවා නම් යාට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා නම් අන්නේ කෙනාට තණ්හාව නැති වෙනවා. ආශ්‍රව කෙලෙස් ෂය වෙලා යනවා. අවිද්‍යාව නොදන්නකම මේ ලෝකයේ ඔහු සියල්ල අවබෝධ කරගත් සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අන්න ප්‍රහාණ ධම්මයෝ. අභිඥාවෙන් ප්‍රහාණය වෙන ධම්මයෝ කියන්නේ ආශ්‍රව කෙලෙස් තණ්හා. ඒ කියන්නේ අවිද්‍යාව භව තණ්හා. භවයක් කියලා කතාවක් නැහැ. මරණයක් කියලා කතාවක් නැහැ. උපතක් කියලා කතාවක් නැහැ. මෙතන මේ ෂණේම සියල්ල ඇති වෙනව නැති වෙනව. ඒ නිසා අවිද්‍යාව භව තණ්හාව කියන එක අභිඥා ප්‍රහාණය සිද්ධ වෙනවා අභිඥාවෙන්. අභිඥා ඥානෙ සකස් වෙනවා කියන්නේ ලොකු කතාවක් කිව්වා අපි ඒකයි. එතකොට අභිඥාවෙන් එතකොට වැඩි යුතු ධර්මයේ කියන්නේ මොනවද? එයා වඩන්නේ හිත බලන එක, එනේන සිතේ සත්‍ය දකින එක වැඩෙන්නේ මොකද්ද? එතකොට සමත විපස්සනා වැඩෙනවා. ඉතින් ඒ කෙනා එතකොට සාක්ෂාත් වෙන්නේ මොනවද? ඒ කෙනාට විඥා විමුක්ති ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ අරහත් ඵල සියල්ලම මිදුණා කියන එක. අරහත් ඵල ඥානෙ එහෙම නැත්නම් අරහත් ඵල විමුක්තිය එහෙම නැත්නම් රහත් භාවය. සියල්ල රහ නැති වුණා. අනේ කෙනා හිස් බැල්මකින් ලෝකෙ බලන. මුකුත් එයාට හම්බෙන්නේ නැහැ. එයා බලන් ඉන්න බැල්ම තුල එයාට කිසි දෙයක් නැහැ. එයාට අඹ ගහක්වත් ඔය කියන කොස් ගහක්වත් පොල් ගහක්වත් එහෙම නැත්නම් එයාට ගියක්වත් දරුවෙක්වත් ළමයෙක්වත් ඉරක්වත් හඳක්වත් අන්න අතිබික්කවේ තදායතන අන්න බුදුන් වහන්සේ කියන ප්‍රථම නිබ්බාන සූත්‍රය තුල ඉර හඳ කියලා දෙයක් නැහැ කියනවා. එහෙමක් නැහැ, යෑමක් නැහැ, චුත වීමක් නැහැ, උප්පත්තියක් නැහැ, මරණයක් නැහැ. ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන අතිබික්කවේ තදායතන යත් නේව පටවින ආපෝ න තේජෝ න වායෝ න ආකාශය න විඥාන න අකිඤ්ඤායතන න සංඥා න සංඥායතන මේ නායන් ලෝකෝ න පරලෝකෝ න ගති න ත්‍රිති න චුති න අපපති න අපවතන න අනාරම්මන න උපති න ඒසා දුක්ඛසාති. දුකෙන් මිදෙන මග එයයි මහණෙනි කියලා බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රය තුළ දේශනා කරන්නේ එකම කාරණයයි. මහා සලායතන සූත්‍රය තුලත් බුදුන් වහන්සේ පෙන්වුවේ ඒකමයි. ඒ ප්‍රතිපදාව ඒ මග. අපි කතා කරන්නේ ඔබට අන්නේ ප්‍රතිපදාවට එන්න. ඒ ප්‍රතිපදාව අපි දකිනවා භික්ෂුන් වහන්සේලා අද දේශනා කරන ධර්ම දේශනාවල
පටලවාගෙන තියෙන බව. පැටලිටි කලියා ගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මයේ. ඔබ රහත් වෙලා නැත්තම් ඔබ රහත් භාවයට ඇවිල්ලා නැත්තම් මාර්ගයට හරියෙන්න. ප්‍රතිපදාවට ආව කියන්නේ මාර්ගයට එනවා. අනිවාර්ය ඔබට වැඩි මේ කොහෙවත් මේ මුකුත් වැඩි ඒවා ලොකු ඒවා හිතන්න එපා. මේ දැන් ඔබ හිත දකින්න එච්චරයි. මේ දැන් ඔබේ සිත දකින්න. අපි අධිරෙන් අධිර ඔබට පෙන්වන්න. අපි පළවෙනි එකේ ඉඳලා හිත දකින්න විදිය, හිත බලන හැටි, හිත මිදෙන හැටි ඔක්කොම පෙන්වන්න. ඔබ නිවන් දකින්නවා. ඔබ නිවන් දකින්නේ මැරලා නෙමෙයි මේ මොහොතේ අපි ඔබට අප වෙනවා. අපිට ප්‍රත්‍යක්ෂයි. ඔබටත් ප්‍රත්‍යක්ෂ වේවි මේ ධර්ම. ඔබ නිවන් දකින්නවාමයි. අපි මේක අවබෝධ කර ගන්නකොටම අපිටත් බුදුන් වහන්සේ එදා ගත්ත ඒ දේම අපිටත් ආවා. මේක කොහොමද කාටවත් කියන්නේ කියේ. මේ Tamanට ප්‍රත්‍යක්ෂ වුණු දෙයක් තියෙනවා. ඒ දේ කොහොමද කාටවත් කියන්න බෑ. ඇයි? කවුද කැමති වෙන්නේ Taman ජීවත් වෙලා ඉන්නකොට Tamanගේ හිතේ ඇත්ත දැකලා මිදෙන්න? මේක මේ ආත්මීය විදින ලෝකෙට නිස්සරණේ හුරු නැහැ. මේගොල්ලෝ රැස් කරන්නයි පුරුදු වෙලා තියෙන්නේ. මේගොල්ලෝ නිවන් දකින්න කියලාත් හදන්නේ පින් කරන්න හරි මොකක් කර රැස් කරන්න. මේගොල්ලෝ රැස් කළා නිවන් දකින්න නැහැ කවුරුත්. ඒක තමයි මේ ධර්මයේ තියෙන රහස. නිස්සරණ මග මොකද්ද? අනුසෝතේ මොකද්ද? පටිසෝතේ මොකද්ද කියන්නේ. මෙතනින්ම බේර ගන්න බැරුව ඉන්නව හැමෝම. කවදාවත් රැස් කළා නිවන් දකින්න බෑ. රැස් කරනවා නම් ඒක ධර්ම මාර්ගයේ තුල පිරිසිදුවට දකින්න අස්කරන මගක් නිවන් මග. නිස්සරණයක් තියෙන නිවන් මග. ඔබේ සිත හැමතිස්සෙම අස් කරන්න ඕනේ එන දේවල්. එන දේවල් හැමතිස්සෙම ඔබ කානුව සුද්ධ කරනවා වගේ සිත සුද්ධ කරන්න ඕනේ. සිත සුද්ධ කර ගියොත් ඔබේ සිත සුද්ධ වෙයි ගිය දවසට නිවන් දකිනවා. දැන් කියන්නේ ඔබ රැස් කරලා කොහොමද නිවන් දකින්නේ කියලා? දැන් ප්‍රතිපදාව අඳුන ගන්න. මේක දේශනා කරන්න අමාරුයි ඇත්තටම. අතර මේක මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. බුදුන් වහන්සේ ඒක නිසා බුදුන් වහන්සේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා විවිධ විදියට අනිත් ආගම් වල තියෙන ඒ දෘෂ්ටිගත ඒවා ආගම් වල ඒවා කෑලි සමහරලාට ඒවම කතා කරනවා. සමහර අය රැවටිලා ඉන්න ඒවා තමයි ධර්මයේ කියලා. ඒක නිසා අද ගොඩක් අය ඒවා තමයි කියවන්නේ. නමුත් ඒගොල්ලෝ රැවටිලා තියෙන බව ඒගොල්ලන්ට මොන තේරෙන කාරණාවයි. ධර්මයේ වලිගෙන් අල්ලගත්තොත් සර්පයා දෂ්ට කරන ඔළුවට ඔබ යන්නේ නිරේටමයි. නැත්තම් 84000ක් වේර විහාර හදපු අශෝක අධිරාජ්‍ය කොයිතරම් දේවල් රැස් කරාද? එහෙනම් නිවන් දකින්න එපේ. අශෝක අධිරාජ්‍ය 84000ක් වේර විහාර හදලා නිරේට ගියා නම් සතර පායට වැටුණා. ඔබට එහෙම නොවේද? දානේ දුන්නට ඔය එක එක දේවල් කරාට පරිස්සම් වෙන්න. බුදුන් වහන්සේ අගය කරන්නේ මොහොතක් හරි ධම්ම දානං සබ්බ දානං ජිනා ධර්මයේ ධම්මා විනා නත්ති පිචාතමා ධර්මයේ විනා මයද්ද පියද්ද නැත. මේ ලෝකේ ධර්මතාවයමයි සත්‍ය වෙන කිසිවක් නැහැ. ඒ සත්‍ය ධර්මතාවය නොදන්න තාක් ඔබ ඉන්නේ අවිද්‍යාව ඝන අඳුරමයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සති ධර්මයේ දකින්නා මාව දකි කිව්වේ ඒකයි. ඒ කියන්නේ බුදුන් කියලා කෙනෙක් එළියේ කොහෙවත් නැහැ. හැබැයි ධර්මයේ දැක්කොත් ඔබට පේන්නේ බුදුන් මේ මොහොතේ ඔබේ සිත තුලම ඉන්නේ. බුද්ධ කියන්නේ මේ සිත මිදුණු තැන බුද්ධ. දැන් බුද්ධ ඉන්නේ මැරිලාද? නැහැ. බුද්ධ ජීවමානයි. කොහෙද? ඔය සිතේ මේ මොහොතේත් බුද්ධ ඉන්නවා. දැන් ඔබට දකින්න පුළුවන්. ඔබට දැක ගන්න සුකර නැහැ, පහසු නැහැ. ඒකට ධර්මයේ දකින්න ඕනි. බුදුන් දකින්න තියෙන එකම එක ක්‍රමයයි සෝ ධම්මං පස්සති ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න එක සුකර නැහැ. ඒක රැස් කරන මගක් නෙමෙයි අස් කරන මගක්. ඔබ ඉන්නේ දෘෂ්ටි වල ආගම් වල තියෙන අර සංස්කෘති ට්‍රැඩිෂනල් වල රැවටිලා. ඔබ කොඩියක් උස්සගෙන පෙරහැරේ ගියාට නිවන් දකින්නේ අපිට ගොඩාක් දේවල් එහෙම කියත හැකි ඔබ පව් කියලා අපිට හිතෙනවා. ඔබ එතකොට තව මානසිකව වැටෙනවා. ඒක නිසා අපි නිහඬ වෙනවා. ඔබ කරන දේවල් කරලා බලන්න. මොනවද වෙන්නේ කියලා ඔබට දැනෙයි.
අපිට කනගාටුයි. මේ මාර්ගයේ යමෙක් සත්‍ය යන්තම් හරි ඉංගියක් තියෙනවා. මේක කාටවත් එහෙම බලෙන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. උදෑසන ඉර පායනකොට අන්ධකාරය මැකෙනවා කියලා කාටවත් කියන්න ඕනද? එයාට ඒක දැනෙනවා. ඔබේ සිතට දවසක දැනෙයි ඔය අන්ධකාර සිතට ඉරක් පායනවා. අන්න එතන නිස්සරණයක් තියෙනවා. අන්න එදාට ඔබ ඒ ටික තව ටිකක් හොඳට බලන්න ඔබ නිවන් දකින්න. එහෙමනම් ඒ දවස එනකන් ඔබට සසර යන්න වෙනවා. දුක් විඳින්න වෙනවා. ඔබ දුකෙන් ගලවෙන එක සුකර නැහැ. ඔබටම බාරයි ඔබගේ ගැලවීම. ඔබගේ මිදීම ඔබටම බාරයි. අපි ඔබට සත්‍ය පැවසුවා. ඒ දරා ගන්න ඔබට ශක්තියක් නැත්තම් ඒ ඔබගේ අසරණකමයි. හැමතෙම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මහා සලායතනික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පරිච්ඡේදයේ බුද්ධ ත්‍රිපිටක 12 වෙනි කොටසේ 12 වෙනි පොතේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පරිච්ඡේදයේ බුද්ධ ත්‍රිපිටකයේ 12 වෙනි පොතේ 594 වෙනි පිටුවේ මහා සලායතනික සූත්‍රය. මහා සලායතනික සූත්‍රය. මේකේ අපි කෙලින්ම ඒ නිවන් මාර්ගට අනුගත සූත්‍ර දේශනාවට යමු. අපි මේ මහා සලායතනික සූත්‍රය කිව්වම සලායතන කිව්වම හැමෝම දන්නවා අසකන දිවනාසය මේ ආයතන 6 තමයි සලායතන කියලා. මෙතනදී හැමෝම දන්න කාරණයක්. නමුත් අපි මේ දක්වා පැහැදිලි කරපු කාරණා ඔබ හොඳින් බලන්න. විශේෂයෙන්ම ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික නිවන් මාර්ගට ඒ ප්‍රතිපදාව මේ නිවන් මාර්ග ප්‍රතිපදාව අපි කියනවා ඒකායන මග්ගෝ කියලා. එකම මගයි මහණෙනි නිවන් මාර්ගට කියලා බුදුන් වහන්සේ දේශනා කරපු විදිහටම අද සමාජය තුළ මේ නිවන් මාර්ග කටයුතු කරන ඒ භික්ෂුන් වහන්සේලා අතර නිවන් මාර්ගට කටයුතු කරන යෝගාවචරයි විදිහට නිවන් මාර්ගට යොමු වෙලා ඉන්න නිවන් දැකීමේ අදිෂ්ඨානෙන් වීරයෙන් කටයුතු කරන ඒ ඇත්තටම මේ උතුම් මුනිවරු කියන්න ඕනේ හැමෝම ගියේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම නිවන් මාර්ගට කටයුතු කරන නිවන් දැකීමේ අරමුණින් වෙහෙසින් වීරයෙන් කටයුතු කරන එයාට වචනයක් කියන්න ඕනේ. ඇත්තටම නිවන් මඟ ප්‍රතිපදාව කුමක්ද? අපි හැමෝම අපිට ඕනි කියන ආකාරයට ප්‍රතිපදාව සකස් කරගත්තා කියලා නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ප්‍රතිපදාව නිවැරදි විය යුතුයි. ඒ බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවම විය යුතුයි. අපිට ආරෂ්ඨාංග මාර්ගයේ ඕනම එක එක්කෙනා අපි දකින විවිධාකාර විදිහට විග්‍රහ කරනවා. ලෞකික භූමියේ කියලා විග්‍රහ කරනවා. ලෝකෝත්තර භූමියේ කියලා ආරෂ්ඨාංග මාර්ගයේම විවිධාකාර ආකාරයට මේක පැහැදිලි කරනවා. නමුත් සතර අතිපට්ඨානයත් විවිධාකාර ස්වරූපයෙන් අපි දකින්න පැහැදිලි කරනවා. අපි කියන්නේ කැමති තම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලලා මේ කාරණා පැහැදිලි කරන එක සුදුසු නෑ. පොතේ තිබුණා කියලා පොතේ දෘෂ්ටි කෝණයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම සූත්‍ර දේශනාවට අනුගතව තියෙන සිංහල පරිවර්තන හරි පරිස්සම් වෙන්න ඕනේ. අපි කියන්නේ මේව එකක්වත් එපා කියලාවත් ප්‍රතික්ෂේප කරන්න කියලාවත් බැහැර කරන්නවත් මේක තමයි හරි කියන එකවත් නෙමෙයි. අර ඉද අර කියනනේ මේක තමයි හරි අනිත්‍යව සේරම අර මොගපඤ්ඤය කියලා එහෙම කියනවනේ මේක තමයි හරි අනිත්‍යව සේරම වැරදි කියලා.
ඒක අපි කියන්නේ නැහැ. අපි කියන්නේ එකම එක කාරණේ. අපි බොහෝ ආකාරයට මේ නිවන් මාර්ග කටයුතු කරපු අය. ඇත්තටම අපි ආනාපාන සතිය වඩමින් අපි සති භාවනාවේ යෙදෙමින් අපි හුස්ම ඒකාග්‍ර කරමින් නිවන් මාර්ගට උත්සාහ කරා. ඒ ප්‍රතිපදාවක් කරගෙන අපි කටයුතු කරා. භාවනාව. විශේෂයෙන්ම භාවනාව කියන්නේ අද සමාජගත වෙලා තියෙන භාවනාව. ඒ කියන්නේ වේදේ තුළ තියෙන ප්‍රාණායාම වගේ දෙයක් නේ තියෙන්නේ. ඒක විපස්සනාව කියලා නිවන් මාර්ගට අනුගතව පැහැදිලි කරනවා.